අද අපිට පටන් ගන්න තියෙන්නේ අභ්‍යාසාංක 9නේ. හරි ඔක්කොල කියවන්න පුතේ අභ්‍යාසාංක 9. ඒ බලන්න ඔක්කොල අභ්‍යාසාංක 9 බලන්න. හරි මේ ටියුට් එකේ අභ්‍යාසාංක 9. අභ්‍යාසාංක 9. හරි බලන්න පුතේ එන ඔක්කොමලා අභ්‍යාසාංක 9 කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුල මුළුවත්කම් 6000කින් අඩු වූයේ නම් ප්‍රාග්ධනය 12000කින් වැඩි වූයේ නම් එම කාලච්ඡේදය තුල වගකීම් වෙනස් වූ ප්‍රමාණය ආකාරය හා වැඩිවීම. පුතේ වගකීම් කොච්චරකින් වැඩි වුණාද අඩු වුණාද කියලා අහන්නේ. හරි. ලියන්න පුතේ අභ්‍යාසාංක 9 කියලා. මම කියලා දෙන්නම්. අභ්‍යාසාංක 9 කියලා ලියලා හරි. අභ්‍යාසාංක 9 කියලා ලියලා පටන් ගමු අපි. හරි. දේ ආයි කියවන්න. 1 අපි අභ්‍යාසාංක 9 එකට උත්තර ලියන්නේ 1. හරි. ඒකේ අහන්නේ කිසියම් නිශ්චිත කාලච්ඡේදයක් තුල මුළුවත්කම් 6000කින් අඩු වූයේ නම් හරිද? මුළුවත්කම් 6000කින් අඩු වූයේ නම් ප්‍රාග්ධනය 12000කින් වැඩි වූයේ නම් ඒ කියන්නේ වත්කම් මේ කාලච්ඡේදය තුල වත්කම් 6000යි කියලා නෙමෙයි කියන්නේ. වත්කම් 6000කින් මොනවා වුණාලුද? වත්කම් 6000කින් අඩු වුණාලු. හරිද? වත්කම් 6000කින් අඩු වුණා නම් ප්‍රාග්ධනය 12000කින් මොනවා වුණාලු? වැඩි වුණා නම් එම කාලච්ඡේදය තුලදී වගකීම් වෙනස් වූ ප්‍රමාණය. ඉතින් වගකීම් කොච්චරකින් අඩු වැඩි වුණාද කියලා අහන්නේ. හරි. උත්තරේනේ අහන්නේ අපේ වගකීම් වල අඩු වැඩි වීම. උත්තර ලියන්න තියන්න වගකීම් කියලා උත්තර ලියන්න ඉඩ තියන්න. වගකීම් අඩු වෙනවද වැඩි වෙනවද කියලා උත්තර ලියන්න ඉඩ තියලා හරි. වගකීම් කොච්චරකින් අඩු වැඩි වෙනවද කියලා උත්තරය අහන්නේ. හරි. ලෝක අපිට හොයන්න වෙන්නේ කොහොමද? අනේ වගකීම් වල වෙනසනේ අහන්නේ. මෙහෙම කරමු අපි. අපි ගිණුම් කරන සමීකරණ ලියමු. ගිණුම් කරන මේ උත්තර ලියන්න ඉඩ තියලා පුතේ මේක තමයි අපි හදන්න බෑ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕකනේ අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණේ. හරි. ඕකට ආදේශ කරලා මම තප්පරයක් දෙයක් දෙන්නම් ඉක්මනට විනාඩි 30ක් විතර තප්පර 30ක් විතර දෙන්නම් ටක් ගාලා හදන්න බලන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් සමයකට ආදේශ කරලා වගකීම් වල වෙනස කීයද කියලා හදලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. වගකීම් වල වෙනස කීයද කියලා හදලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. හරි. වගකීම් වල වෙනස කීයද කියලා මට මැසේජ් එකක් දාන්න පුතේ. වගකීම් වල අඩු වැඩි වීම කීයද කියලා ධනද ඍණද කියලා දාන්නකෝ. අඩු වැඩි වීම කියන්නේ ඒකනේ. අදලා මට ඉක්මනට උත්තරේ දාන්නකෝ. ඍණ විතරක් නෙවෙයි ගානක් ඕනේ මට. දෙක ළමෙන් දාගෙන ඍණ කියලා මට ගානක් ඕනේ. ධනද ඍණද? හරි. දෙක ළමයි උත්තර දීලා තියෙනවා. කොහොනිත් ළමයි? හරි. ළමයි දෙන්නයි ළමයි දෙන්නේ 3 දෙනෙක් දීලා තිනවා දෙන්නෙක් හරි දැන් එක්කෙනෙක් වැරදි. අශ්විනි නේද? අශ්විනි වැරදි පුතේ. මදුෂානිත් වැරදි. ශාමලීගේ උත්තරේ හරි. හරි.
හරි මට උත්තර දීලා තියෙනවා. තව උත්තරයක් තියෙනවා පුතේ. මක්ෂානේ ඒත් වැරදිවා ලකුණ දාලා මාරු කරා ඒත් වැරදි ගාන වැරදි එකයි. හරි බලමු වෙන දැති වෙලාව. අපි හදමු. පුතේ මේකේ කියන්නේ වත්කම් මොන වුණායි කියලාද කියන්නේ? මුළු වත්කම් 6000කින් අඩු වුණායි කියලා. කියන්නේ වත්කම් 6000යි කියලා පුතේ කියන්නේ. වත්කම් 6000කින් අඩු වුණායි කියලා කියන්නේ. හරිද? ඒක අපිට දාන්න වෙන ඍණ 12000. ඍණ 12000ක් දාන්න වෙන්නේ. පැහැදිලි නේද? වත්කම් 6000යි කියලා නෙමෙයි කියන්නේ. වත්කම් 6000කින් අඩු වුණායි කියලා කියන්නේ. ඍණ 6000 සමානයි හිමිකම් ප්‍රාග්ධනය මොන වුණායි කියලාද කියන්නේ අපිට? ප්‍රාග්ධනය 12000යි කියලා නෙමෙයි කියන්නේ. ප්‍රාග්ධනය 12000කින් මොන වුණායි කියලාද කියන්නේ අපිට? වැඩි වුණායි කියලා. වත්කම් 6000කින් අඩුලා තියෙන්නේ නේද? වත්කම් 6000කින් උදාට තියෙන්නේ. මම 12000 දැක්කේ අරක. වත්කම් 6000කින් අඩු වෙලා වත්කම් 6000කින් අඩු වෙලා ප්‍රාග්ධනය තමයි 12000කින් වැඩි වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ වගකීම් වල වෙනස. මම එතනට x දැම්මා. වගකීම් වල වෙනස ගන්න මම x දැම්මා. දැන් ඕලෙවල් ගණන් දැන් තියෙන්නේ. 7 වසරේදී වගේ ඉගෙන ගන්න සරල සමීකරණ. ඉතින් මම දැම්මේ වත්කම් වල ඍණ 6000යි. හිමිකම් 12000යි. වගකීම් ධන x. එහෙනම් අපිට හොඳම දේ තමයි මේක මෙහෙට ගන්න එක. එතකොට මේ ඍණ 6000 මෙහෙ තියෙනවා. මේක මෙහෙට ගත්තාම ඍණ 12000 වෙනවා. එතකොට x මේ පැත්තෙම තියෙන්න ආරිනවා. එතකොට x සමානයි මේ ඍණ 6000යි ඍණ 12000යි ඍණ 18000යි. උත්තරේ ඍණ 18000. පැහැදිලි නේද? උත්තරේ ඍණ 18000යි. උත්තරේ මෙහෙම තියලා හරියන්නේ නැහැ. අපි උත්තරේ ලියන්න ඕනේ. වගකීම් 18000කින් අඩු වේ කියලා උත්තරේ ලියන්න ඕනේ. ලකුණු හම්බෙන්නේ ලියන එකට. මේ පුතේ අපේ පහසුට මේක හැදුවා. අපි ලකුණු හම්බෙන්නේ උඩ උත්තරේ ලිව්වහම. වගකීම් 18000කින් අඩු වේ. පැහැදිලිද? ඒ කියන්නේ පුතේ ණයක් බේරලා වගකීමක් කියන බේරන්න ඕන එකක් නේ. අපි ණයක් බේරලා 18000ක. ණය බේරද්දි ව්‍යාපාරයේ සල්ලි වලින් ගිහිලා තියෙන්නේ කීයද? 6000යි. ඉතුරු 12000 අයිතිකාරයාගේ හිමිකම් වැඩි වෙලා. ඒ කියන්නේ පුතේ ඒක අයිතිකාරයා ගෙදරින් ගෙනත් දීලා තමයි 12000 බේරලා තියෙන්නේ. පැහැදිලි කතාව. පුතේ ව්‍යාපාරයක 18000ක වගකීම් බේරලා ණයක් බේරලා බේරද්දි පුතේ ලාච්චුවේ සල්ලි වලින් ගෙවලා තියෙන්නේ 6000යි. තව 12000ක් ලාච්චුවෙන් නෙමෙයි ගෙවලා තියෙන්නේ අයිතිකාරයා ගෙදරින් ගෙනල්ලා. ඒ කියන්නේ අයිතිකාරයා අමතර ප්‍රාග්ධනය දාලා. ඒක ව්‍යාපාරයෙන් අයිතිකාරයට දෙන්න ඕනේ. ඔන්න වගේ ගනුදෙනුවක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඔව් උත්තරේ ඍණ 18000යි. වගකීම් 18000කින් අඩු වේ. වගකීම් 18000කින් අඩු වේ. හරි. මම හිතනවා පැහැදිලි කියලා ඔක්කොටම. ඔක්කොටම පැහැදිලිනේ කියපු ටික. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක දෙවෙනි කොටස. මේ අපි ඉවර කරේ පළවෙනි කොටස. දැන් දෙවෙනි කොටස. හරිද? අභ්‍යාසාංක 9 දෙවෙනි කොටස දැන් අපි කතා කරන්නේ. අභ්‍යාසාංක 9 දෙවෙනි කොටස. සේවා ව්‍යාපාරයක සේවා ව්‍යාපාරය. දැන් අපි ගිය සතියේ හැදුවේ තිරින ව්‍යාපාරය කියන්නේ වෙළඳ ව්‍යාපාරයක්. ඊට කලින් සතිය අපි හැදුවා නවීන වෙළඳ ව්‍යාපාරය. ඒක වෙළඳ ව්‍යාපාරයක්. වෙළඳ ව්‍යාපාර කියන්නේ භාණ්ඩ විකුණන ව්‍යාපාර. ඒ කියන්නේ පුතේ ඔයා කඩේකට ගිහිල්ලා සල්ලි දුන්නාම ඒ සල්ලි ඔයාලට බඩුව ඔයාගේ සල්ලි අරන් ඔයාලට භාණ්ඩ දෙන්නේ. හරිද? ඒව වෙළඳ ව්‍යාපාර. සේවා ව්‍යාපාර කියන්නේ සේවා ව්‍යාපාරට හොඳම උදාහරණ තමයි වෛද්‍ය මධ්‍යස්ථානයක්. හරිද? වෛද්‍යවරයෙක් වාට බෙහෙත් දෙනවා. එතන පුතේ යා කරන්නේ සේවාව. ඒතර අපි ගමක වාහන සර්විස් කරන තැන. එතන පුතේ සේවා ව්‍යාපාරයක්. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම දුරකථන සේවා සපයන ආයතනයක් ගත්තොත් අපි කමියුනිකේෂන් කියලා කියන්නේ සේවා ව්‍යාපාරයක්. අපි වැඩි එච්චර දුර යන්න ඕනේ නැහැ. අත් ටියුෂන් පන්තියක් ගමකෝ. ටියුෂන් පන්තියක් කියන්නේ පුතේ සේවා සපයන ව්‍යාපාරයක්. ඇයි ඒ? ටියුෂන් පන්ති පුතේ සේවා සපයන ව්‍යාපාරයන හොඳම උදාහරණයක්. ඕගොල්ලෝ පුතේ ක්ලාස් ෆීස් ගෙවුවට ඕගොල්ලන්ට භාණ්ඩයක් මුකුත් දෙන්නේ නැහනේ. අපි සේවාවක් සපයන්නේ. ඒ සේවාව සපයන්න යන වියදම් තමයි මේ ටියුට් වලට යන වියදම්. නැතු මේ ටියුට් එක ඕගොල්ලන්ට විකුණනවා නෙමෙයි පුතේ අපි කරන්නේ. හරි? එහෙනම් සේවා ව්‍යාපාරයක් තියෙනවා. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් තියෙනවා. සේවා සපයන ස්වරූපයේ ව්‍යාපාරයක් තියෙනවා.
මේ ගාන මොන ස්වරූපේ ව්‍යාපාරයකද? සේවා සපේන ස්වරූපේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරයේ සේවා සපේන ස්වරූපේ ව්‍යාපාරයක්. හරි? සේවා ව්‍යාපාරික ජනවාරි මාසදා මූල්‍ය දත්වයන් සමීකරණ ස්වරූපයෙන් පහක් දක්වා ඇත. සේවා ව්‍යාපාරයේ ගනුදෙනු ටික ලියලා දීලා අපිට. අංකයක් යොදලා සෑම් පේලියකින් ප්‍රකාශ කරන්නේ සමීකරණය කෙරෙහි යම් ගනුදෙනුකින් ඇති වූ බලපෑමයි. පුතේ බලන්න එහා පැත්තේ පිටුවේ අංක දාලා තියෙනවා අංක 9ක්. අංක 9ක්. ඒ කියන්නේ ගනුදෙනු 9ක් වෙලා තියෙනවා. අංක 9ක් දාලා තිනවා. ඒ කියන්නේ පුතේ ගනුදෙනු 9ක් වෙලා තියෙනවා. ඒතර මුලින්ම තියෙන්නේ මාසේ මුල ශේෂ. ඊට පස්සේ තියෙන්නේ අර ගනුදෙනු 9න් පස්සේ 2650 900 5650 800 4950 3050 තියෙන්නේ අග ශේෂ. ඒ ශේෂ. ශේෂ කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි ඉතුරු ටිකනේ. හරිද? ඒකට ශේෂ දීලා තියෙන අපිට ගනුදෙනු 9ක් දීලා තියෙනවා. හරි. ආයෙ එන්න අර ඡේදෙට එන්න සේවා ව්‍යාපාරික ජනවාරි මාස සඳහා මූල්‍ය දත්තයන් සමීකරණ ස්වරූපයෙන් පහක් දක්වා ඇත. අංකයක් යොදා සෑම් පේලියකින් ප්‍රකාශ කරන්නේ සමීකරණය කෙරෙහි යම් ගනුදෙනුවකින් නැති වූ බලපෑමයි. පුතේ ගනුදෙනුවේ බලපෑම තමයි අංක 9න් පෙන්වන්නේ. ගනුදෙනු 9ක් වෙලා තියෙනවා. අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට හැම ප්‍රාග්ධන වැඩි අඩු වීමක්ම ශුද්ධ ආදායම කෙරෙහි බලපායි. පුතේ අංක 7 ගනුදෙනුව හැරුණු විට හැම ප්‍රාග්ධන අඩු වැඩි වීමක්ම ප්‍රාග්ධන තීරුවේ තියෙන අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන අංක 7 නැතුව අනෙක් හැම ගනුදෙනුව ප්‍රාග්ධන තීරුවේ තියෙන ඒවා විතරයි ප්‍රාග්ධන තීරුවේ තියෙන අංක 7 ගනුදෙනුව හැරුණු විට හැම ප්‍රාග්ධන අඩු වැඩි වීමක්ම ශුද්ධ ආදායම කෙරෙහි බලපායි. ඔන්න වචනයක් තියෙනවා ඉගෙන ගන්න. මොකද්ද? ශුද්ධ ආදායම. මේ ශුද්ධ ආදායම කියන්නේ මොකටද? ශුද්ධ ආදායම කියන්නේ මොකටද? හරිද? ශුද්ධ ආදායම කියන්නේ මොකටද? ශුද්ධ ආදායම කියන්නේ මොකටද පුතේ? කියන්නකෝ. ශුද්ධ ආදායම කියන්නේ ශුද්ධ ආදායම කියන්නේ පුතේ මොකටද? ලාභෙටම කියන තවත් නමක්. පුතේ ශුද්ධ ලාභෙට කියන තවත් නමක් තමයි ශුද්ධ ආදායම කියලා කියන්නේ. එහෙනම් ශුද්ධ ආදායම කිව්වත් එකයි ශුද්ධ ලාභය කිව්වත් එකයි. හරි? ශුද්ධ ආදායම කිව්වත් එකයි ශුද්ධ ආදායම කිව්වත් එකයි ශුද්ධ ලාභය කිව්වත් එකයි. දෙකම එකයි. ඉතින් ශුද්ධ ආදායම එහෙම නැත්නම් ශුද්ධ ලාභය හොයන්නේ කොහොමද? ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම හොයන්නේ කොහොමද? කියන්නකෝ. ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම හොයන්නේ කොහොමද? ආදායම් වලින් වියදම් අඩු කරලා. ආදායම් වලින් වියදම් අඩු කරලා. ඒකනේ ප්‍රාග්ධන තීරුවට පුතේ ආදායම් හා ලාභ කියලා අපි එක වචනයක් පාවිච්චි කරන ආදායම් හා ලාභ වියදම් හා ලාභ. පුතේ ආදායමක් හරි ලාභයක් කරනා හිමිකම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. වියදම් හරි අලාභයක් නම් හිමිකම් අඩු වෙනවා. මේගොල්ලෝ කියනවා අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන අනිත් ඔක්කොම ලාභයට බලපානවා කියලා. ඒ කියන්නේ අංක 7 නැතුව තියෙන ඔක්කොම ප්‍රාග්ධන තීරුවට බලපානවා. මම වැඩි කියන්නේ නැහැ. හරි. ඒ විදිහට පුතේ ගනුදෙනු ටික දීලා අපෙන් අහන ප්‍රශ්නේ බලන්න. මේ අනුව ඉතින් අපෙන් අහන ප්‍රශ්නේ බලන්න මේ අනුව එකිනෙක ගනුදෙනුව විස්තර කරන්න. දැන් අපි හදපු ගණන් මේ වගේ ගණන් 3ක්ද කොහෙද හැදුවා? ගණන් 3ේම අපිට දුන්නේ ওই විදිහට ගනුදෙනු ටික දීලා ගනුදෙනුව සමීකරණ ওই විදිහට ලියන්නනේ අපිට දුන්නේ. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? ගනුදෙනුව ලියලා දීලා ඒගොල්ලා වෙච්ච බලපෑම අර අපි කරපු විදිහට ලියලා දීලා අපෙන් අහන්නේ මොකද්ද? ගනුදෙනුව මොකද්ද කියලා අහන්නේ. අපෙන් අහන්න පුතේ ගනුදෙනුව මොකද්ද කියලා. හරි. එකිනෙක ගනුදෙනුව විස්තර කරන්න. අපි විස්තර කරමු. දෙකේ එක දැන් ලියන්නේ අපි දෙවැනි එකේ එකනේ අපි දැන් උත්තර ලියන්නේ. දෙවැනි එකේ අහනවා දැන් එකට අපි උත්තර ලියලා ඉවරයි. දෙවැනි එකේ අපෙන් අහනවා ප්‍රශ්න 5ක්. දෙවැනි එකේ අපෙන් ප්‍රශ්න 5ක් අහනවා. දෙවැනි එකේ ප්‍රශ්න 5ක් අහනෝනේ අපි. ඒ ප්‍රශ්න 5 පළවෙනි ප්‍රශ්නේ හරිද? දෙකේ එකේ
ගනුදෙනු ටික විස්තර කරද්දී අපිට ගනුදෙනු ටික විස්තර කරන්න දින නෙමෙයි අංක දාලා. එකේ පළවෙනි ගනුදෙනුව දැන් ලියන්නේ. පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුව අපි කතා කරා මේ මකල දාන්න දැන් මේක වැඩන්නේ අපිට. අපි කතා කරා පුතේ නිවැරදි ගනුදෙනුවක් නම් සමීකරණය හැමතිස්සෙම මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. අපි සමීකරණ ඉගෙන ගත්තා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි ඔකනේ අපි ඉගෙන ගත්ත සමීකරණේ. ඉතින් හැමතිස්සෙම ගාන සමීකරණ තරාදිය කියලා දන්නකො සමීකරණේ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. සමාන වෙන්නේ එක්ක දෙපැත්තෙන්ම වැඩි වෙන්න ඕනේ. එක්ක දෙපැත්තෙන්ම අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක පැත්තකින්ම වැඩි වෙලා ඒ පැත්තෙන් මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒක තමයි සමීකරණ සමාන වෙන්නේ. මතකයිනේ ඕවා? පළවෙනි ගනුදෙනුව මම කිව්වේ ඔයා පොඩ්ඩක් අවුල් යන නිසා. ණයගැතියෝ 400කින් වැඩි වෙලා. ඒ පළවෙනි ගනුදෙනුව ණයගැතියෝ කියන්නේ අපිට දෙන්න ඕනේ කට්ටිය. වත්කමක්. හරි. ණයගැතියෝ කියන්නේ වත්කමක් වැඩි වෙලා. හරි. වත්කමක් වැඩි වෙලා ඊට පස්සේ වගකීමකුත් වැඩි වෙලා. වගකීමකුත් වැඩි වෙලා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේවත් වැඩි වෙලා. ඉස්සෙල්ලාම එනමුද ඒක නිවැරදි ගනුදෙනුවක් කියලා තේරුම් ගත්තානේ. වත්කමුත් වැඩි වෙලා. ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය වැඩි වෙලා. වගකීමක් කියන්නේ අපි බේරන්න ඕනේ, අපි ගෙවන්න ඕනේ කට්ටිය. ඒගොල්ලත් වැඩි වෙලා. හරි. එහෙනම් මේක නිවැරදි ගනුදෙනුවක්. හරි. දැන් මට කියන්න කවුරු හරි කතා කරලා හරි නැත්නම් මැසේජ් එකක් හරි දාලා ඔය ගනුදෙනුව මොකද්ද? ණයගැතියෝ කියන වත්කමත් වැඩි වෙලා අපි ගෙවන්න ඕනේ වගකීමකුත් වැඩි වෙලා. කියන්න පුතේ ගනුදෙනුව මොකද්ද කියලා. නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. ඔය ගනුදෙනුව මොකද්ද කියලා. එක්ක මට ගනුදෙනුව කියන්න නැත්නම් මැසේජ් එකක් දාන්න. මොකද්ද පුතේ ගනුදෙනුව? ණයගැතියෝ කියන වත්කමත් 400කින් වැඩි වෙලා වගකීමත් 400කින් වැඩි වෙලා. ණයගැතියෝ කියන වත්කමත් 400කින් අපිට ලැබෙන්න ඕනේ ගාණත් වැඩි වෙලා අපි ගෙවන්න ඕනේ ගාණත් වැඩි වෙලා. දැන් කට්ටිය එක එක ඒවා හිතනවා. ණයගැතියෝ වැඩි වෙලානේ බඩු ණයට විකුණලා කියලා. එහෙනම් පුතේ බඩු තොගයක් නැහැ කිය මොකද මේ සේවා ව්‍යාපාරයක් නේ. නමුත් තියෙනවා. එතකොට පුතේ එහෙම වෙන්න බෑනේ. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්නත් එපායි. ණයගැතියන්ගෙන් මුදල් ණයට ගැනීම. ඒ ණයගැතියන්ගෙන් මුදල් ණයට ගන්න වෙන්න බෑනේ පුතේ. ණයගැතියෝ කියන්නේ අපි ගෙවන්න ඕනේ කට්ටියනේ. අපිට ලැබෙන්න ඕනේ කට්ටියනේ. ඒ හිතපු විදිහට පුතේ වැරදිමත් නැහැ. ණයගැතියන්ගෙන් මුදල් ණයට ගැනීම වැරදිමත් නැහැ. පොඩ්ඩක් හොඳයි හිතපු විදිය. මට පුතේ මට උත්තරේ සම්පූර්ණ නැහැ. ඒක තමයි හිතන්න පුතේ. හිතන එක වැරදි. නැත්නම් ණයට ගන්නයි කියලා. ඒතර වක්කීම් වැඩි වෙනකොට ණයගැතියොත් වැඩි වෙන්න බෑනේ. හරි. කවුරු උත්තර දෙනවද තව? තව උත්තර දෙනවද? හොඳයි. හරි. පුතේ හරි උත්තරය ආවා. හරිද? හරි උත්තරය ආවේ පන්තියේ නෙමෙයි අපේ ගෙදරින් උත්තරය ආවේ. හරි. පුතේ හරි උත්තරය අහගෙන ඉන්න. කාටවත් හිතුන්නේ නැහනේ. ඔය වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් පුතේ. මේක හොඳට අහගෙන ඉන්නකෝ. ඔයා ව්‍යාපාරයක් කරනවා. පුතේ ඔයා ව්‍යාපාරයක් කරනවා. හරිද? ඔයාගේ ව්‍යාපාරයේ දවසක් උදේ පාන්දර ඔයාගේ ලාච්චුවේ සල්ලි නැහැ. හරි උදේ පාන්දර මුදේ ඔයා ඊයේ ඔක්කොම ඔයාගේ ලාච්චුවේ සල්ලි එකතු කරලා කඩේට බඩු ගත්තා. ලාච්චුවේ සල්ලි නැහැ. මම එනවා ඔයාගෙන් උදේ පාන්දර රුපියල් 400ක් ණයට ඉල්ලගෙන. මම එනවා ඔයාගේ හම්බෙන්න මම දන්නවා බිස්නස් එකක් කරනවා. මම එනවා ඔයාගෙන් රුපියල් 400ක් ණයට ඉල්ලගෙන මම කියනවා මට මෙහෙම හදිස්සියක් මම ඔයාලට ලබන මාසෙ දෙන්නම් මට රුපියල් 400ක් ණයට දෙන්න කියලා. ඕගොල්ලෝගේ ලාච්චුවේ බලනවා ලාච්චුවේ සල්ලි නැහැ. ඕගොල්ලන්ට දෙන්න විදියක් නැහැනේ. ලාච්චුවේ සල්ලි නැහැනේ ඕගොල්ලෝ ගාව නැහැ. හරිද? දැන් ඕගොල්ලන්ට පුතේ මට 400ක් නොදීත් බෑ. මොකද්ද වගේ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ මොකද කරන්නේ? මට 400ක් දෙන්නත් ඕන වාතේ නැහැ. ඔයා මොකද කරන්නේ? ඔයාගේ අල්ලපු කඩේවත් එක්ක හිතවත්.
ඔයා මොකද කරන්න පුතේ? අල්ලපු කඩේට ගිහිල්ලා යාගෙන් කීයක් ඉල්ල ගන්නවද? රුපියල් 400ක් ණයට ඉල්ල ගන්නවා. එතකොට ඔයාගේ වගකීම මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. ඔයා යාගෙන් රුපියල් 400ක් ණයට ගන්නවා. අරගෙන ඔයා 400 ලාච්චුල ගෙනත් දාන්නේ නැහැ. ඔයා මොකද කරන්නේ? එහෙනම් ලබන මාසේ ගෙනත් දෙන්න කියලා මට දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ණය ගැතියොත් 400කින් වැඩි වෙනවා. පැහැදිලිද කියපු දේ? එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. ඒක නේද හරිම ගන්න දෙනුව. හරි. තව තියෙනවා පුතේ. අයිරාවක් තියෙන ලාවක චෙක් පතකින් කාටවත් ණය ලබා දීම කියලා. ඒවා තාම ඔයගොල්ලෝ අයිරා කතා දන්නේ නැති නිසා මම ඒවා කියන්නේ නැහැ. දැන්ට තේරෙන එක තමයි ඔයා එක්කෙනෙක්ගෙන් රුපියල් 400ක් ණයට ලබාගෙන ඒක තවත් පුද්ගලයෙකුට ණයට ලබා දෙනවා. ඒක නේද පුතේ සාර්ථකම එක. ලියන්න පළවෙනි ගනුදෙනුව දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කියන්නේ ගනුදෙනු විස්තර කරන්න ඒක පළවෙනි ගනුදෙනුව. ලියන්න එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. හරි ඔක්කොම ලිව්ව නේද? පැහැදිලි නේද ඔක්කොටම? එක් පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. හරි මම හිතන හොඳටම තේරුණායි කියලා එක පැහැදිලි කියලා හිතනවම එක් පුද්ගලයෙක් ණයට රුපියල් 400ක් ලබාගෙන එය තවත් පුද්ගලයෙකුට ණයට ලබා දීම. හරි පැහැදිලි නේද ඔක්කොටම? දෙවනි ගනුදෙනුවට එන්න. දෙවනි ගනුදෙනුවේ බලන්න මුදල් කියන වත්කම 700කින් අඩු වෙලා මුදල් කියන වත්කම 700කින් අඩු වෙලා හරි උදේ වත්කමක්ම 700කින් අඩු වෙලා වත්කමක්ම 700කින් වැඩි වෙලා උපකරණ කියන වත්කම 700කින් වැඩි වෙලා මොකනේ ගනුදෙනුව උදේ මුදල් කියන වත්කම 700කින් අඩු වෙලා උපකරණ කියන්නේ වත්කමක් 700කින්ම වැඩි වෙලා දෙක සමීකරණ සමානයි මේ පැත්තෙම අඩු වෙලා මේ පැත්තෙම වැඩි වෙලා මේ පැත්තට මුකුත් බලපෑමක් නැහැ. නමුත් සමී ගනුදෙනුව හරි. ඉතින් උපකරණ කියන්නේ මොනවා කරන්නද ගන්නෙ? ව්‍යාපාරේ පාවිච්චියට ගන්න නැවත විකුණන්න ගන්න ඒවනේ මේ සේවා සපයන ව්‍යාපාරයක්. ඉතින් සේවා සපයන ව්‍යාපාරණත් තොගයක් තියෙනවා. ඒක තියෙන උදේ නැවත විකුණන්න නෙමෙයි. සේවා සපයද්දි පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් වෛද්‍යවරයෙක් ගත්තොත් එහෙම ඒ වෛද්‍යවරයා සේවා සපයන්න පුතේ එයා බෙහෙත් ටිකක් ගෙනත් තියාගෙන ඉන්නවා. අවශ්‍ය මූලික බෙහෙත් ටිකක්. ඔයගොල්ලෝ බෙහෙත් ගන්න ගියාම ඔයගොල්ලන්ට ඒ සේවාවත් එක්ක ඒ ටිකක් දෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම පුතේ අධ්‍යාපන ආයතනයක් ගත්තොත් එහෙම අපි සේවා සපයන්නේ මේ පෑන් එම ගෙනත් තියාගෙන ඉන්නවා. මේ පොත්පත් පුතේ මේ ලිපි ද්‍රව්‍ය අපි ගෙනත් තියාගෙන ඉන්නවා සේවා සපයද්දී අවශ්‍යයි. වාහන සර්විස් කරන තරම් ගත්තොත් වාහන සර්විස් කරන්න ඕනේ පුතේ තෙල් ಜಾති අර කිමිකල් ಜಾති ඒගොල්ලෝ ගෙනත් තියාගෙන ඉන්නවා. මොකටද? ඒ සේවාව සපයන්නේ ඒව අවශ්‍යයි. ඒවා තොගය. නමුත් ඒවා තියෙන්නේ නැවත විකුණන්න නෙමෙයි. ඒ සේවාවට යොදා ගන්න. හරි. දැන් මෙතන අපිට කියනවා මෙතන පුතේ මුදල් 700කින් අඩු වෙලා උපකරණ කියන වත්කම 700 වෙනට මේ උපකරණ ගන්න පුතේ නැවත විකුණන්න නෙමෙයි. තොගේ නෙමෙයි. පාවිච්චියට. හරි. දැන් අපි ගත්තොත් එහෙම වෛද්‍ය මධ්‍යස්ථානයක් ගත්තොත් පුතේ උපකරණ තියෙනවානේ. වාහන සර්විස් කරන දැනගත්තු උපකරණ. අන්නේ උපකරණ අරගෙන 700ක සල්ලි ගෙවලා පුතේ උපකරණ මිලදී අරන් නේද? මොකටද උපකරණ ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රුපියල් 700ක් වන්න උපකරණ මිල නැවත විකුණන්නේ නේ. කියන්න රුපියල් 700ක් වන්නා උපකරණ අත්පිට මිලදී ගැනීම. රුපියල් 700ක් වටිනා රුපියල් 700ක් වටිනා උපකරණ මිලදී ගැනීම. රුපියල් 700ක් වටිනා උපකරණ මිලදී ගැනීම.
රුපියල් 700ක් වටනා උපකරණ මිලදී ගැනීම. හරි පුතේ ඔයගොල්ලන්ට මේ කරන හැම පාඩමකම රෙකෝඩින් එක YouTube එකේ දානවා පුතේ බලන්න පුළුවන් ඈ. දා දෙක අදම හවස්සේදී දාන්න. පුතේ ඔයගොල්ලන් මේ පැය දෙකම මේක දිහා ආයි බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට මොනවා හරි අපහැදිලි කාරණාවක් තිබ්බ දැන ටක් ගාලා එතන පුතේ බලන්න පුළුවන් නේ. ඒ වගේ බලන්න. ටක් ගාලා මේක ફોවර්ඩ් කර කර පුතේ ඉස්සරහට යවලා බලන්න මේක. අවශ්‍ය තැන් ටික බලන්න අනවශ්‍ය කාලේ යවලා. හරි. මොනවා හරි ගැටලුවක් තිබුණොත් බලන්න. ඒක පන්තිර සහභාගී වෙන්න බැරි වුණත් ඔයාලා බලත හැකියි. මම ලින්ක් එක දාන්නම් පුතේ group එකට. හරි. එතකොට දෙවෙනි ගනුදෙනුව හරි. තුන්වෙනි ගනුදෙනුව මුදල් 800කින් වැඩි වෙලා හරි. මුදල් කියන වත්කම 800කින් වැඩි වෙලා මුදල් කියන වත්කම 800කින් වැඩි වෙලා තුන්වෙනි ගනුදෙනුව කියන්නේ පුතේ මුදල් කියන වත්කම 800කින් වැඩි වෙලා හරි. තව මොකක්ද දැරලා තියෙන්නේ ප්‍රාග්ධනය නේද? ප්‍රාග්ධන තීරුවත් හිමිකමුත් 800කින් වැඩි වෙලා දෙකම වැඩි වෙලා හරි. මුදල් වැඩි වෙලා වත්කම් වැඩි වෙලා 800යි ප්‍රාග්ධනය කියන්නේ අයිතිකාරයට ව්‍යාපාරයෙන් කියන අයිතිය 800කින් වැඩි වෙලා හරි. මොකද්ද කියන්නේ මට ගනුදෙනුව? මුදල් කියන වත්කමත් වැඩි වෙලා හිමිකමුත් 800කින් වැඩි වෙලා කියන්න මට ගනුදෙනුව මොකද්ද කියලා පුතේ මෙසේජ් එකක් හරි දාන්න. කියන්න ගනුදෙනුව. හරිද? එක උත්තරයක් ලැබුණා ඒක වැරදි. කොහොනිත් ළමයි. හරි. තව උත්තරයක් ආවා. දිල්ලි සෙව්වන්දි නේද? හරි. තව උත්තරයක් ආවා. තව උත්තර තියෙනවද? කොළමයිනේ මට උත්තර ඕනේ. ඔව් තව ළමයෙක් උත්තරයක් දැම්ම මදුෂානි. තව දමිතිද කොහෙද? හරි. ළමයි 4 දෙනෙක් දැන් උත්තර දීලා තියෙනවා. කොහොමද අනිත් ළමයි? සහරා පුතේ පොඩ්ඩක් ඉන්න සහරාගේ උත්තරේ වා පුතේ වැරදි වැරදි. හරි පුතේ ඔක්කොමලා ශමිලා ශාමලියන් හරි හරි අපේ තාම කවුරුවත් හරි උත්තරේ නම් දුන්නේ නැහැ ඔක්කොමලා වැරදි ශාමලියන් ශාමික් කියන්නේ අපේ විමුක්තිගේ නංගි මල්ලිද? ඔව් සර්. හරි පුතේ හරි. පුතේ කවුරුත් මට හරි උත්තරේ දුන්නේ නැහැ. ඔක්කොමලා වැරදි. මුළු පන්තියම වැරදි. ඒකට හේතුව ඕගොල්ලෝ ඔක්කොමලා මට උත්තරේ දීපු උත්තරේ මුදල් කියන වත්කම 800කින් වැඩි වෙලා අන්න දැන් ළමයික උත්තරයක් දාලා තියෙනවා. හැබැයි මම වැරදි කිව්වයින් පස්සේ. හරිද? මදුමනී නේද? හරි. පුතේ උත්තරේ හරි. නමුත් කාලේ පැන්නා. එක ළමයා උත්තරේ දීලා තියෙන්නේ ඒත් පුතේ නියමිත කාලෙදී නෙමෙයි. වත්කම් 800කින් වැඩි වෙලා හිමිකම් 800කින් වැඩි වෙලා. හරි. ඉතින් ඔක්කොමලා කිව්වේ අයිතිකරු රුපියල් 800ක් අමතර ප්‍රාග්ධනය දෙවීම. නැත්නම් අයිතිකරු රුපියල් 800ක් ප්‍රාග්ධනය දෙවීම. ඔක්කොමලා වැරදි. හරිද? අයිතිකරු රුපියල් 800ක් ප්‍රාග්ධනය දෙවීම කියලා. වැරදිද? අයිතිකරු රුපියල් 800ක් ප්‍රාග්ධනය දැම්මාම මුදලින් එනවා මුදල් කියන වත්කම් වැඩි වෙනවානේ. හරි. ඒතකොට ඒක පුතේ හිමිකම් වැඩි වෙනවානේ. ඔව් මෙහෙම තමයි. ඉතින් අයිතිකාරය ප්‍රාග්ධනය දැම්මාම ලියන්නේ මෙහෙම තමයි. හරි. මට කියන්න මං ගිය සතියේ ඉස්සල සතියේ උතරම් පැහැදිලි කරා ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? දෙකක්. මතකද මං කිව්වා ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු දෙකක් බලපානවා. එකක්
ප්‍රාග්ධනය යෙදවීම නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. තව එකක් ආදායම් හෝ ලාභ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා නේද පුතේ? ආදායම් හෝ ලාභ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා නේද? අමතර ප්‍රාග්ධනය දැම්මත් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඔව් හරි. ආදායම් හෝ ලාභ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. දෙකක් කිව්ව නේද? එහෙනම් දෙකක් තියෙන වෙලාවේ ඔයා කොහොමද කිව්වේ මේ ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු දෙකක් බලපානවා. ප්‍රාග්ධනය යෙදවීමයි ආදායම් හෝ ලාභයි. ඕගොල්ලෝ කොහොමද කිව්වේ එකපාරටම ප්‍රාග්ධනය යෙදවීම කියලා? එහෙම කියන්න බෑ. ඕගොල්ලෝ ප්‍රාග්ධනය වැඩි වෙච්ච පළියට කිව්ව ප්‍රාග්ධනය වැඩි වීම කියලා නෑ. ප්‍රාග්ධනය වැඩි වෙනවා ආදායම් හෝ ලාභ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒකට ඒ ප්‍රාග්ධන දිරුව ධන වෙච්ච පළියට වාට කියන්න බෑ අමතර ප්‍රාග්ධනය දීම කියලා. ආදායමක් කියලා කියන්න බෑ. එහෙනම් පුතේ මේකට අපිට කොහෙන් හරි උදව්වක් ඕනද නැද්ද? ඕනේ. අපිට උදව්ව දුන්නානේ. උදව්ව දුන්නානේ. මම ඒක 3-4 සැරයක් කියවන තැනදී කියෙව්වා. ගාන පටන් ගන්න තැන අයා පැත්ත පිටුවේ ගාන පටන් ගන්න තැන කියනවා සේවා ව්‍යාපාරික ජනවාරි මාස දා මූල්‍ය දත්තයන් සමීකරණ ස්වරූපයෙන් දක්වා ඇත. අංකයක් විදිහට සෑම් පෙළකින් ප්‍රකාශ කරන්නේ සමීකරණයේ කෙරෙහි යම් ගනුදෙනුවක් ඇති වූ බලපෑමයි. අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට හැම ප්‍රාග්ධන වැඩි අඩුවීමක්ම ශුද්ධ ආදායම කෙරෙහි බලපායි. අංක 7 දරන ගනුදෙනුව හැරුණු විට දැක්කද? අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුවේ තියෙන ඔක්කොම ලාභෙට බලපානවායි කියලා නේද කියන්නේ? උදේ එහෙනම් ප්‍රාග්ධන තීරුවේ තියෙන ඒවායින් අංක 7 නැතුව අනිත් ඔක්කොම ලාභෙට බලපානවා. බලන්න ප්‍රාග්ධන තීරුව. ප්‍රාග්ධන තීරුවේ තියෙන අංක 7 නැතුව අනිත් ඔක්කොම ලාභෙට බලපානවා. ඒ කියන්නේ පුතේ ඔය අංක 3 නේද? ඔක ප්‍රාග්ධනේ දාන වෙලානේ. ඒ කියන්නේ ඕක අමතර ප්‍රාග්ධනේ මොක ලාභෙට බලපානවා. ඕක මොකද්ද? ආදායම. පැහැද්ද පුතේ කියපු දේ? තේරෙනවද හොයාගත්තේ හැටි? ඕක ආදායම. පුතේ සේවා සපයන ව්‍යාපාරයක් නේද? මොකද්ද ඕක? සේවා සැපීමෙන් නිපෙව් ආදායම්. ඉස්සර අපි ලිව්වේ එහෙමයි. නමුත් දැන් ඉංග්‍රීසියෙන් ගත්තම අපි ඔකට කියන්නේ සේල්ස් කියලා. සේල්ස්. සේවා සපයන ව්‍යාපාරයේ සේල්ස්. අද සේල්ස් පුතේ 800යි. වාහන විකුණන වාහන සර්විස් කරන ආයතන වාහනයක් පොද රුපියල් 800ක් ගත්තා. එහෙනම් පුතේ ඕකට අපිට කියන්න පුළුවන් විකුණුම් කියලා. වෙළඳ ව්‍යාපාරයක නම් පුතේ භාණ්ඩ විකුණන්නේ. සේවා සපයන ව්‍යාපාරයක සේවා සැපෙව්වහම ඒකට අපිට කියන්න පුළුවන් විකුණුම් කියලා. හැබැයි විශේෂත්වයකට තියෙන්නේ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක නම් පුතේ 800කට විකුණන්නේ රුපියල් 500ක බඩු කියලා කියනවා. 800කට විකුණන රුපියල් 600ක පිරුවෙච්ච බඩු කියලා කියනවා. නමුත් සේවා සපයන ව්‍යාපාරයක හැම බඩු විකුණන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ පුතේ තොගේ භාවිතා වෙනවා ඒක අන්තිමට බලමු. එහෙනම් පුතේ මොකද්ද? ඔකට අපිට කියන්න පුළුවන් අත්පිට විකුණුම්. එහෙම නැත්නම් අත්පිට සේවා සැපීම. නැත්නම් මුදලට සේවා සැපීම. නැත්නම් මුදලට විකුණුම්. පැහැද්ද පුතේ කියපු දේ? එහෙනම් තුනට ලියන්න අත්පිට විකුණුම්. අත්පිට විකුණුම්. හැබැයි පොඩි ගැටලුවක් තියෙන්නේ කීයක බඩුද කියලා නෑනේ. භාණ්ඩ විකුණන ව්‍යාපාර නෙමෙයි සේවානේ. ඒ නිසා අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් රුපියල් 800යි. අත්පිට විකුණුම් රුපියල් 800යි. අත්පිට විකුණුම් රුපියල් 800යි. අත්පිට විකුණුම් රුපියල් 800යි. අපිට එක ළමයෙක් උත්තරේ දීලා තිබ්බෑ. මදුමිනීද? ඔව්. හරිද? අත්පිට විකුණුම් රුපියල් 800යි. අපිට වරහන් නැතුව නැත්නම් ඇලිරක් ගහලා ලියා ගන්න එකට අත්පිට විකුණුම් 800යි ඇලිරක් ගහලා අත්පිට සේවා සැපීම කිව්වත් හරිය. අත්පිට සේවා සැපීම රුපියල් 800යි කිව්වත් හරිය. සමහර ඉස්කෝලේ වාට ඒක දෙයි. නමුත් දැන් අලුතෙන් සේවා සපයන ව්‍යාපාරයකුණත් විකුණුම් කියලාම ලියන්නේ. අත්පිට විකුණුම්. පැහැදිලිද පුතේ ඔක්කොටම තේරෙනව නේද? ඒක ගැටුවක් නැහැ නේ. හරි. දැන් අපි ඉවර කරේ 3 වෙනි ගනුදෙනුව. බලන්න 4 වෙනි ගනුදෙනුවට එන්න ඔක්කොමලා. පුතේ එන්න ඔක්කොමලා 4 වෙනි ගනුදෙනුවට. 4 මුදල් ඍණ 100යි. මුදල් ඍණ 100යි. ප්‍රාග්ධනයේ ඍණ 100යි. හරි. පුතේ මුදල් අඩු වෙලා 100කින්. ප්‍රාග්ධනයේ අඩු වෙලා 100කින්. පුතේ මුදල් අඩු වෙලා අයිතිකාරක ප්‍රාග්ධනයේ 100ක් අඩු වෙලා නේද? ඒ කියන්නේ පුතේ අයිතිකාරයා රුපියල් 100ක් ගෙදර අරන් ගිහිල්ලාද? පුතේ මුදල් අඩු වෙලා නේ 100කින්. ප්‍රාග්ධනයේ අඩු වෙලා නේද 100කින්? දැන් පුතේ එකපාර ප්‍රාග්ධනයේ අඩු වෙච්ච එක ඔයා එකපාරම තීරණය කරනවද? නෑ. ප්‍රාග්ධනයේ අඩු වෙන්න හේතු කීයක් බලපානවද පුතේ? ප්‍රාග්ධනයේ අඩු වෙන්න හේතු කීයක් බලපානවද? දෙකක් බලපානවා. ප්‍රාග්ධනයේ අඩු වෙන්න හේතු දෙකක් බලපානවා.
කියන්නකො ප්‍රාග්ධනය අඩු වෙන්න බලපාන හේතු දෙක. ගැනිලි වියදම් හෝ අලාභයි. ඉතින් ප්‍රාග්ධනය අඩු වෙන්න බලපාන හේතු දෙක තමයි ගැනිලි වියදම් හෝ අලාභයි. ගැනිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. අනිත් එක වියදම් හෝ අලාභ නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. ගැල්ලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. වියදම් හෝ අලාභ නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් ප්‍රාග්ධන තීරුව වියදමක් නම් අනිවාර්යෙන් ප්‍රාග්ධන තීරුව ඍණ වෙනවා තමයි. නමුත් ප්‍රාග්ධන තීරුව ඍණ වෙන ඔක්කොම වියදම් නෙමෙයි. ගැල්ලි තියෙන්නත් පුළුවන්. ප්‍රාග්ධන තීරුව ඍණ වෙන ඔක්කොම ගැල්ලිත් නෙමෙයි. එහෙනම් මට කියන්න ඕකට අපිට අතිරේක තොරතුරු ඕනේ නේද? අංක 7 නැතුව ප්‍රාග්ධන තීරුව ඍණේ බලපානවා ලාභයට බලපානවා කිව්ව නේද? එහෙනම් අංක 7 නෙමෙයි ප්‍රාග්ධන තීරුව ඍණ නේද? එහෙනම් මොකද්ද ඕක? වියදම. පැහැදිලිද? උදේ මුදලින් ගෙවල වියදම රුපියල් 100ක්. දැන් ඒ වෙලාවට ඔයා හිතලා ලියන්න එපා. විදුලි වියදම් ගෙව්වා, ගෙවල් කුලිය ගෙව්වා. එහෙම ලියන්න එපා. වියදමේ නමක් දීලා නැත්නම් පුතේ ඒ වෙලාවට ලියන්නේ මෙහෙයුම් වියදම් කියලා. පැහැදිලිද? වියදමේ නමක් නැත්නම් ඒකට විදුලිය, ගෙවල් කුලිය කියලා ඔයා ලියන්න එපා. ඒ ඔක්කොම මෙහෙයුම් වියදම්. හරිද? රාක්ෂණය, සේවක වැටුප් ඒ ඔක්කොම මෙහෙයුම් වියදම්. ඒ නිසා පුතේ වියදමක නමක් නැත්නම් එතනට ලියන්න මෙහෙයුම් වියදම් කියලා. එහෙනම් පුතේ මේ රුපියල් 100ක් මුදලින් ගෙවලා තියෙන වියදමක් නේද මේ? මොකද්ද වියදමේ නම? අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 100යි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම් රුපියල් 100යි. හතරවෙනි එක ලියන්න. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 100යි. 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 පැහැදිලි නේද? අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 100යි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 100යි. හරි. අත්පිට ගෙවූ මෙහෙයුම් වියදම රුපියල් 100යි. පැහැදිලි නේද? ඔක්කොටම ගැටලු නෑනේ. මම හිතනවා තේරුණායි කියලා කියන දේ. හරි පරක් වෙලා ළමයි ඉන්නම් පුතේ අපි මේ කතා කරන්නේ අභ්‍යාසංක 9 දෙවනි කොටසේ අපි ඉවර කරේ 4වෙනි ගණන ඉවර කරා. දැන් 5වෙනි ගණනුව බලන්න. 5වෙනි ගණනුව බලන්න පුතේ ඔක්කොමලා 5. හරි. 5වෙනි ගණනුව උපකරණ අඩු වෙලා 50කින් ප්‍රාග්ධනය 50කින් අඩු වෙලා. පුතේ ප්‍රාග්ධන තීරුව අඩු වෙච්ච එකෙන් තමයි දැන් අපිට හොයාගන්න තියෙන්නේ. ප්‍රාග්ධනයේ හිමිකම් අඩු වෙන්න හේතු දෙකක් බලපානවා. මොනවද පුතේ හිමිකම් අඩු වෙන්න බලපාන හේතු දෙක? වියදනුයි ගැනිලි. දැන් එතකොට මේක ඔයා හොයාගන්න ඕනේ ගැනිලිද වියදමක්ද කියලා. ප්‍රාග්ධනය අඩු වෙලානේ. ඉතින් අංක 7 නැතුව ප්‍රාග්ධනය අඩු වෙන ඒවා ලාභයට බලපානවා කියනව නේද? ඒ කියන්නේ ඒක වියදමක්. ඉතින් ඔක වියදමක්. කොහෙන්ද වියදම අනිත් එක තැන ගිහලා තියෙන්නේ පුතේ? උපකරණයෙන් නේද අගේ අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද ඔය ගනුදෙනුව? උපකරණ ෂය රුපියල් 50යි. ලියන්න ගනුදෙනුව උපකරණ ෂය පස්වෙනි ගනුදෙනුව ලියන්න උපකරණ ෂය රුපියල් 50යි. පස්වෙනි ගනුදෙනුව ලියන්න උපකරණ ෂය රුපියල් 50යි. උපකරණ ෂය රුපියල් 50යි. උපකරණ ෂය රුපියල් 50යි. උපකරණ ෂය රුපියල් 50යි. උපකරණ ෂය. ඒ accounting කියන විෂය හොඳට කල්පනාව හැදෙන විෂයක්. එකපාරට කටපාඩම් කරන්න බෑ. ඒ ගානට අනුව ඒ අවස්ථාවට අනුව හිතන්න ඕනේ. ඉතින් මෙහෙයුම් වියදම් කියලා කියන්නේ වැටුප් වෙන්න පුළුවන්, විදුලි වියදම් වෙන්න පුළුවන්, ගෙවල් කුලී ගෙවුව වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ඕනේ අවශ්‍ය වියදම්. හරිද? මම අර පුතේ අර 100ටම ඔයගලන්ට වියදමක් කියලා නමක් දාන්න එපා කිව්වේ මොන වියදමක්ද දන්නේ නැහනේ. මෙහෙම වියදම් කිව්වම ඕන එකක් හරි. ඊවල පස්වෙනි එක උපකරණ ෂෙයා රුපියල් 50යි. උපකරණ ෂෙයා රුපියල් 50යි. හරි. ඊට පස්සේ 6 ණයගැතියෝ කියන වත්කම 300කින් අඩු වෙලා ප්‍රාග්ධනය හිමිකමත් 300කින් අඩු වෙලා. හිමිකම අඩු වෙන්න හේතු දෙකයි වියදනුයි ගැනිලි. දැන් ඔයා තීරණය කරන්න ඕක වියදමක්ද ගැනිලිද? මේක මොකද්ද පුතේ? අංක 7 නෙමෙනේ. අංක 7 නැතිව ලාභයට බලපානවා. හිමිකම ඍණ. ඒ කියන්නේ මේක වියදමක්. පැහැදිලිද? මේක වියදමක්.
පුතේ ප්‍රාග්ධනයේ 300කින් අඩු වෙලා එක වියදමක්. තව කොහෙන්ද අඩු වෙලා තියෙන්නේ? ණය ගැතියන්ගෙන්. ණය ගැතියන්ගෙන් අඩු වෙනවයි කියලා කියන්නේ පුතේ ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය නේද? අපෙන් ණයට බාණ්ඩ එහෙම ණයට සල්ලියම අරගෙන දෙන්න ඕනේ කට්ටිය. ඒගොල්ලෝ දෙන ගාන අඩු වෙලා. හිතන්න පුතේ 300ක් දෙන්න හිටපු ණය ගැතියෙ මැරුණා මලා. මොකද වෙන්නේ? ඒක අපිට ආපහු ලැබෙන්නේ නැහැ. නැත්නම් එයා බංකොලොත් වුණා. එයා නැති වුණා. හරි. එයා අතුරුදහන් වෙලා. දැන් අපිට 300 ආයෙ ලැබෙන්නේ නැහැ. එහෙනම් පුතේ තවදුරටත් මේ ණයගැතියන් එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. අපි මොකද කරන්නේ ඒක? ණයගැතියන්ගෙන් අයින් කරනවා. ණයගැතියන් අඩු කරනවා. ඒ වගේ මේක අපිට මොකද්ද? පාඩුවක්. එහෙනම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් බොල් ණය. එහෙම නැත්නම් අලුතෙන් කියන්නේ ඒකට පුතේ මොකද්ද? හානි කරන ලාභ කපහැරීම. බොල් ණය කියන්නේ ණයගැතියන්ගෙන් නොලැබෙනම ටික. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ. බොල් ණය වරහන් ඇතුලේ හානි කරන ලාභ කපා හැරීම. ලියා හැරීම කියලාත් කියනවා පුතේ. බොල් ණය එනාගෙදී අඩු කරන එකට කියනවා කපා හැරීම නැත්නම් ලියා හැරීම කියලා. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ කපා හැරීම. බොල් ණය නැත්නම් හානි කරන ලාභ කපා හැරීම. බොල් ණය එහෙම නැත්නම් පුතේ හානි කරන ලාභ කපා හැරීම. හරි. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ කපා හැරීම. හරි. පැහැදිලි නේද ඔක්කොටම? හරි. ඒකත් ඉවරයි නේද ඔක්කොමලා? එන්න පුතේ බලන්න ඊට පස්සේ අපි 5 ඉවර කරේ 6 ඉවර කරේ 7. 7 මුදල් අඩු වෙලා 100කින් ප්‍රාග්ධනය අඩු වෙලා. පුතේ ප්‍රාග්ධනය අඩු වෙන්න බලපානවා වියදනුයි ගැන්ලි. ඕක වියදමක්ද ගැන්ලිද? ඕක ගැන්ලි. ඇයි ඒ? අපිට එහා පැත්තේ කියනවා අංක 7 ලාභෙට බලපාන්නේ නැහැ. අංක 7 ලාභෙට බලපාන්නේ නැහැ. සුද්ධ ආදායමට බලපාන්නේ නැහැ කියලා පැහැදිලිව කියනවා. එනවා අංක 7. හරිද? අංක 7 ලාභෙට බලපාන්නේ නැත්තම් හරි. ප්‍රාග්ධනයෙන් 300 අඩු වෙලා කියන්නේ ගැන්ලි. 100යි නේ ගැන්ලි. අයිතිකරුගේ මුදල් ගැන්ලි නැත්තම් මුදල් ගැන්ලි රුපියල් 100යි කියලා ලියන්න හරි. මුදල් ගැන්ලි රුපියල් 100යි. 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 උතරම් පැහැදිලි නේද ඒක? මුදල් ගැන්ලි රුපියල් 100යි. හරි ඊට පස්සේ අපි ඉවර කරේ 7 නේ 8. මුදල් අඩු වෙලා වගකීම් අඩු වෙලා. හරි. මට කියන්න ඉස්සෙල්ලාම ඕක මුදල් අඩු වෙලා 250කින් වගකීමුත් 250කින් අඩු වෙලා. මුදල් කියන වත්කමත් 250ට වගකීමුත් 200 මුදල් අඩු වෙලා මුදල් ගෙවලා. මට කියන්න ඕක වියදමක්ද නැද්ද? මුදල් ගෙවලා නේද? ඕක වියදමක්ද නැද්ද? එක්ක පුතේ මට කතා කරලා උත්තර කියන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඕක වියදමක්ද නැද්ද? කලමේ දාලා තියෙන උත්තරයක් තව ළමේ දාලා තියෙනවා 2යි 3 දෙනයි හරිද 5 දෙනයි 5 දෙනාගෙන් 4 දෙනෙක් එක උත්තරයක් මලිත් වෙනස් උත්තරයක් දාලා පවිත්‍ර උත්තරයක් දාලා හරි ආගෙන ඉන්න පුතේ ඕක වියදමක්ද නෑ වියදමක් නෙමෙයි වියදමක් නම් පුතේ කොහෙන් අඩු වෙන්න ඕනේද වියදමක් නම් අනිවාර්යයෙන්ම කොහෙන් අඩු වෙන්න ඕනේද ප්‍රාග්ධනයෙන් පුතේ ඕක ප්‍රාග්ධනයෙන් අඩු වෙලා නෑ නේද වියදමක් නම් අනිවාර්යයෙන්ම පුතේ ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න ඕනේ ඕක ප්‍රාග්ධනයෙන් අඩු වෙලා නැහැ එහෙනම් ඕක වියදමක් නෙමෙයි එහෙනම් මොනවයින්ද පුතේ මුදල් වලින් අඩු වෙලා ගෙවන්න ඕනේ වගකීමක් පුතේ අපි වගකීමක් බේරන එක අපිට වියදමක් පාඩුවක් නෙමෙයි ගත්ත ණයක් බේරන එක පාඩු නෙමෙයි පුතේ ගත්ත ණයට වඩා වැඩිපුර ගෙවන පොලිය තමයි අපිට පාඩු වෙන්නේ ගත්ත ණය බේරන එක අපිට පාඩුවක් නෙමෙයි ගොඩාක් කට්ටිය ඔහොම හිතනවා ණයක් අරගෙන ඒක ගෙවන්නේ නැහැ පාඩුයි කියලා හිතන්නේ නෑ ගත්ත ණය ගෙවන්න ඕනේ ඔයගොල්ලෝ මගෙන් රුපියල් 10000 ණයට අරගෙන ඒක නොගෙවේ ඒක ඔයාලට ගෙවන එක පාඩුවක්ද නෑ ගත්ත ටික ආපහු දෙන්න මට එහෙනම් පුතේ ඔය වෙලා තියෙන්නේ ඕක වියදමක් නෙමෙයි වියදමක් නම් ප්‍රාග්ධනයෙන් අඩු වෙන්න එපායි
ඔව් පුතේ හරි. කවුද සහරනේ උත්තරේ? හරි. ඔය වෙලා තියෙන පුතේ මොකද්ද? නාහිමියන්ට රුපියල් 250 මුදලින් ගේම. නාහිමියෝ කියන්නේ පුතේ අපි බේරන්න ඕනේ ඒවා. නාහිමියන්ට රුපියල් 250 මුදලින් නැත්නම් නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. එම ලියන්න. අට ලියන්න නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. 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 පැහැදිලි නේද ඔක්කොටම? නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. හරි. ඊට පස්සේ එකට යමු අපි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 250යි. බලන්න පුතේ ඊළඟ ගනුදෙනුව. නමය. හරි පුතේ මට මේකටත් චුට්ටක් උත්තර දෙන්න. ඉරිදා හවසට වඩා අඟහරුවාද මේ උදේ පන්ති කරන එක හොඳයි නේද පුතේ? ඔක්කොටම පුළුවන්ද? හැමදාම වුණත් කමන්නේ මට. ඉස්කෝලේ පටන් ගන්නකම්. ඉස්කෝලේ ඔයගලන්ට උගන්වන්න පටන් තාම ඔයාලා රිසර්ච් ආවෙත් නැහැනේ නේ. හරි. අඟහරුවාද උදේ පුතේ ඔක්කොටම පහසු නේද? මටත් පහසුයි පුතේ. මේ සිග්නල් ගැටලුවකුත් නැහැ. ලස්සනට පන්තිය කරන්න පුළුවන්. හරි. පුතේ 8ට බැරිද සර්? 8ටත් ගැටලුවක් නැහැ පුතේ. ඉතින් උදෙන්ම කරමු දැන් ගෙදර ඉන්න එකනේ. උදේ 4 පටන් ගත්තාම පුතේ අපිට ඔව් පුතේ අපි එහෙම වුණොත් හැමදාම අඟහරුවාද උදේට පන්තිය කරමු. හරි? ඉරිදා නැතුව අඟහරුවාදට කරමු ඉස්කෝලේ පටන් ගන්නකම්. සමහර ඔයගලන්ට පුතේ ඉස්කෝලේ පටන් අරන් ඉස්කෝලේ උගන්වන්න පටන් ගත්තාන් පස්සේ උදේවරු ඉස්කෝලේ උගන්වන්න පටන් ගන්නවා. එතකන් අපි කරමු. ඉස්කෝලේ පටන් ගත්තාන් පස්සේ පන්ති අපි වෙනස් කරගමු. හරි. මේ වෙලාව හොඳයි පුතේ. සිග්නල් ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? හරි. අහගෙන ඉමු එහෙනම්. බලන්න. පුතේ අපිට තියෙන කීවෙනි ගනුදෙනුවද? 9. 9 තොගය 200කින් අඩු වෙලා. තොග ඔව් මම කිව්ව පුතේ සේවා සපයන ව්‍යාපාරවලත් තොගයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ තොගය කියලා හිතාගෙන ඉන්නේ පුතේ අර නැවත විකුණන්න ගෙන ආපු ඒවා විතරනේ තොගය කියලා හිතාගෙන ඉන්නේ. ඒ වෙළඳ ව්‍යාපාරවල. සේවා සපයන ව්‍යාපාරවලත් තොගයක් තියෙනවා. ඒ මොකද්ද? මම කිව්ව වෛද්‍ය මධ්‍යස්ථානයක් ගත්තොත් වෛද්‍යවරයෙක් පුතේ සේවාව සපයන්නේ බෙහෙත් ජාති ගෙනත් තියාගෙන ඉන්නවා. වාහන සර්විස් කරන තැනක් ඒව තියාගෙන ඒ සේවාව සපයද්දී පාවිච්චි කරනවා. හැබැයි අර වෙළඳ ව්‍යාපාරයේ වගේ විකුණන භාණ්ඩ පිරිවැය එවලෙම කියන්න අමාරුයිනේ. හරිද? අන්තිමට පුතේ කොච්චරක් පාවිච්චි කරාද කියලා හොයාගන්න පුළුවන්. මේගොල්ලෝ පුතේ ඔන්න හොයාගෙන. අර උඩ සේවා සැපුව නේද 800ක. මේ මාසේ 800ක සේවා සැපුවානේ. තොගෙන් 200ක් අඩු වෙලා ප්‍රාග්ධනෙන් 200ක් අඩු වෙලා. පුතේ ප්‍රාග්ධනෙ අඩු වෙලා වියදමක් නේද? වියදමෙන් පුතේ අඩු වෙලා තියෙන මොනවද? තොග. එහෙනම් පුතේ අර සේවා සපයද්දී පාවිච්චි කරපු ද්‍රව්‍ය ටික නේද ඔය? වෛද්‍යවරයෙක් නම් පුතේ මේ මාසය ඇතුළත බෙහෙත් එයා ගෙනාවු බෙහෙත් වලින් මුලින්ම 1000ක බෙහෙත් තොගයක් තිබ්බ. ඒකෙන් දැන් 200ක් අඩු වෙලා දැන් 800යි ඉතුරු. වාහන සර්විස් කරන තැනක් නම් තෙල් ಜಾති, කිමිකල් ಜಾති 1000ක ඒවා මුලින් තිබ්බා. 200ක් මේ මාසේ පාවිච්චි කරලා 800යි. පැහැදිලිද කියපු දේ? අධ්‍යාපන ආයතන අපිට ලිපි ද්‍රව්‍ය අනම්මනම් 1000ක් මාසෙ මුල තිබ්බ දැන් ඉතුරු 800 කියන්නේ 200ක් පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ මොනවද? අර සේවා සපයද්දී භාවිතා කළ ද්‍රව්‍ය. ඊට වැඩිය හොඳයි පුතේ. අපි සේවා සපයලා ඉපෙපු ආදායමට කිව්වේ අත්පිට විකුණුම් කියලා නේද? එහෙනම් මේවට කියන්න පුළුවන් මොනවා කියලාද? වෙළඳ ව්‍යාපාරවල අපි 800ක 200ක බඩු 800කට වෙක්ක කිව්වොත් 800ට කිව්වේ විකුණුම් 200ට කිව්වේ විකුණුම් පිරිවැය. එහෙනම් මෙතනත් මේකට කියත හැකි මොනවා කියලාද? ආදායම විකුණුම් නම් ඒ ආදායම සපයන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය නේද? මේකට කියන්න පුළුවන් මොකද්ද? විකුණුම් පිරිවැය. ලියන්න විකුණුම් පිරිවැය රුපියල් 200යි. නවවෙනි ගණන්වල ලියන්න විකුණුම් පිරිවැය රුපියල් 200යි. 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 විකුණුම් පිරිවැය රුපියල් 200යි.
විකුණුම් පිරිවැය රුපියල් 200යි. විකුණුම් පිරිවැය රුපියල් 200යි. විකුණුම් පිරිවැය රුපියල් 200යි. විකුණුම් පිරිවැය රුපියල් 200යි. ඉතින් එහෙම නැත්නම් ඒක ලියන්න ඇලිරක් ගහලා භාවිතා කළ සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය රුපියල් 200යි. මම ආයි 9 වෙනි කියලා දෙන්නම්. සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 200යි. සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 200යි. විකුණුම් පිරිවැය රුපියල් 200යි. එහෙම නැත්නම් සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 200යි. ඒක 9 වෙනි එක ආයෙ පොඩ්ඩක් අහගෙන ඉන්න. 9 වෙනි එක අහගෙන ඉන්න ආයි. තොගෙන් 200ක් අඩු වෙලා ප්‍රාග්ධනයෙන් 200ක් අඩු වෙලා. ප්‍රාග්ධනයෙන් අඩු වෙලා කියන්නේ වියදමක් නේද? වියදමක්. අලාභයක් පාඩුවක්. ඒක පුතේ මුදල් වලින් නෙමෙයි අඩුලා තියෙන තොගය. තොගය කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක ඒ සේවාව සපයන්න ද්‍රව්‍ය ගෙනත් තියාගෙන ඉන්නවා. අන්න ඒව පාවිච්චි කරලා. මගේ වෛද්‍යවරයෙක් නම් මේ මාසේ පටන් ගන්නකොට 1000ක බෙහෙත් ගෙනත් තියාගෙන හිටියා. එයාගෙන් මාසේ ආගේ ඉතුරු 800ක බෙහෙත්. ඒ කියන්නේ පුතේ එයා අර ලෙඩුන්ට සේවා සපේ රුපියල් 800ක් ගත්තානේ. ඒ 800ක් එයා ගනිද්දී එයා 200ක බෙහෙත් දීලා තියෙනවා. ඔන්න ඕකයි. පැහැදිලි පුතේ කියපු දේ. සේවා සැපීමේදී භාවිතා කළ ද්‍රව්‍ය එහෙම නැත්නම් පුතේ සේවා සපයන අපිට විකුණුම් කියත හැකිනේ. එහෙනම් ඔකට කියත හැකි විකුණුම් පිරිවැය. පැහැදිලිනේ? විකුණුම් පිරිවැය. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි කොටසේ එකට දැන් අපි ගනුදෙනු ටික විස්තර කරා. ඊට පස්සේ අපෙන් කියන්නේ මාසය තුල ප්‍රාග්ධනයේ ශුද්ධ වැඩිවීමේ ප්‍රමාණය කුමක්ද? මාසය තුල ප්‍රාග්ධනයේ ශුද්ධ වැඩිවීම. ඉතින් මේ මාසය තුල ප්‍රාග්ධනය කොච්චරකින් වැඩි වුණාද කියලා අහන්නේ. මේ මාසය තුල ප්‍රාග්ධනය කොච්චරකින් වැඩි වුණාද? මාසය තුල ප්‍රාග්ධනය කොච්චරකින් වැඩි වුණාද? හරි බලමු අපි ප්‍රාග්ධන තීරුව බලන්න. මාසේ මුල ප්‍රාග්ධන මේ දෙකේ පන්තිය ළමයිගෙන් අහන ප්‍රශ්නයක්. මාසේ මුල ප්‍රාග්ධනය 3000යි. ඉතින් අර මාසේ ඇතුළත ගනුදෙනු ලියලා 800 රින 100 රින 50ම ලියලා කොහොමරි අන්තිමට මාසේ අග ප්‍රාග්ධනය කිය 3050යි. ප්‍රාග්ධනයේ වැඩි වීම කීයද කියලා අහනවා. කීයද? රුපියල් 50යි. කියන උත්තර රුපියල් 50යි. ප්‍රාග්ධනයේ වැඩිවීම 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 රුපියල් 50යි. හරි. ඊළඟට යමු අපි ප්‍රාග්ධනයේ වැඩිවීම රුපියල් 50යි. 3 එකක් දෙකේ පන්තියේ මාසය තුල මුදල් වල සුද්ධ අඩුවීමේ ප්‍රමාණය කුමක්ද? මාසය තුල මුදල් වල අඩුවීම අහනවා. මාසය තුල මුදල් වල අඩුවීම. හරිද? මාසය තුල මුදල් වල අඩුවීම කීයද කියලා අහනවා. ඉතින් මාසේ මුල මුදල් 3000යි. මාසේ අග මුදල් කීයද? 2650යි. දැක්කනේ උත්තර ගන්න විදිය. මාසේ මුල මුදල් 3000යි, අග මුදල් 2650යි. ඒතකොට පුතේ 3000 මුදල් 2650 වෙනකන් අඩු වෙලා නේද? මාසේ මුල 3000ක් තිබ්බ මුදල් මාසේ අග වෙද්දි 2650 දක්වා අඩු වෙලා නේ පුතේ. මුදල් අඩු වෙලා කොච්චරකින්ද? 3000 2650 වෙලා මුදල් කීයකින් අඩු වෙලාද? 350යි. ලියන්න රුපියල් 350යි. මුදල් වල අඩුවීම රුපියල් 350යි. මුදල් වල අඩුවීම රුපියල් 350යි. මුදල් වල අඩුවීම රුපියල් 350යි. හරි. ඊට පස්සේ 4 ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න. ඉතින් ආදායම් ප්‍රකාශය අපි හැදුවා ආදායම් ප්‍රකාශය. තාම එක ආදායම් ප්‍රකාශය හැදුවේ. මේක දිගටම ඊට පස්සේ ආදායම් ප්‍රකාශය හදනවා. ඒකද පුතේ හිතන්න එපා මේ ගාණෙන් අපිට ආදායම් ප්‍රකාශ තේරුන්නේ නැහනේ. එදා ගාණ තේරුන්නේ නැහනේ. නෑ පුතේ මේක අපි දිගටම කරනවා. ඉතින් මේක කරද්දි තමයි පුළුවන් වෙන්නේ භාෂාවක් වගේ. ඔයාට කතා කරන්න පුළුවන් උනේ දැන් සිංහල කතා කරන්න පුළුවන් උනේ පොඩි කාලේ ඉඳලා වෙනම ඉගෙන ගත්තේ නැහනේ. මෙතන පුළුවන් උනායි කියලා කියන්න දන්නේ නැහනේ. කොහොම හරි පුළුවන් වුණා. අන්න ඒ වගේ තමයි පුතේ මේ කවුන්ටින් කියන විෂය. කරගෙන යන්න. ඔයා නිකම්ම දක්ෂයෙක් වෙනවා. අර මේ වචන හැදි මේක පුළුවන් වෙදි පුතේ ඔයාම දන්නේ නැතුව ඔයා දක්ෂයෙක් වෙනවා.
ඒ නිසා මාත් එක්ක පුතේ වැඩ ටික කරගෙන යන්න. ඔයා දක්ෂයෙක් වෙයි. හරි. කොතනද ඔයාට accounting පුළුවන් වෙනවද කියන අපිට දන්නේ නැහැ. නමුත් ඔයාට එක තැනකදී මේක පුළුවන් වෙනවා. එතනින් පස්සේ පුතේ උගන්න ඕන දෙයක් තේරෙනවා. හරි. අපිට කියන්න පුතේ ආදායම් ප්‍රකාශය පිළිල කරන්න කියලා. ඉතින් අපි හැදුවේ වෙළඳ ව්‍යාපාරික ආදායම් ප්‍රකාශය නිසා නවීන් ගානේ හැදුවේ. අද සේවා වෙනසක් නෑ දෙකම එකයි. ඉතින් ආදායම් ප්‍රකාශික අපි ඉස්සලම විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලා දල් ලාභය හොයාගන්න ඕනේ. කියන්නේ වෙළඳ ව්‍යාපාර නම් විකුණුම් බඩු වලින් ඒකේ පිරිවේ අඩු කරලා දල ලාභ බඩු විකුණෙන් ලාභේ. සේවා ව්‍යාපාරික නම් සේවා සපයලාපු ආදායමෙන් ඒ සේවා සපයන්න ගිහපු වියදම අඩු කරලා තොගේ අඩු කරලා දල් ලාභය හොයාගන්න ඕනේ. ඊට පස්සේ දල් ලාභයට තාම මොනවාරි ආදායම් තිබ්බොත් ඒව එකතු කරලා එකෙන් වියදම් අඩු කරන්න ඕනේ. මට කියන්න ආදායම් ප්‍රකාශය හදන්නේ මොන තීරුවෙන් බලලාද? හිමිකම් තීරුව, ප්‍රාග්ධන තීරුව විතරයි වෙන මොකුත් ඕනේ නැහැ අයියේ. ආදායම් ප්‍රකාශය හදන්නේ මොකක් හොයන්නද? ආදායම් ප්‍රකාශය හදන්නේ මොකක් හොයන්නද? ලාභය හොයන්න. පුතේ අපි ආදායම් ප්‍රකාශය හදන්නේ ලාභය හොයන්න. අපි ආදායම් ප්‍රකාශයක් හදන්නේ ලාභය හොයන්න. ආදායම් ප්‍රකාශයක් අපි හදන්නේ ලාභය හොයන්න. ලාභය එන්නේ පුතේ මොනවා වෙලාද? ආදායම් වලින් වියදම් අඩු වුණාම තමයි ලාභය එන්නේ. එහෙනම් පුතේ ආදායම් ටික අපි ඔක්කොම හිමිකම් තීරුව දන කරලා දැම්මා. වියදම් තීරුව හිමිකම් තීරුව ඍණ කරලා දැම්මා. මුදල් ගෙවුවද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා ආදායම් ප්‍රකාශය හදන්න තොරතුරු ගන්න කොහෙන්ද? හිමිකම් තීරුවෙන්. ඔක ඔළුවේ තියාගන්න ඈ. හරි. එහෙනම් අපිට කියනවා ආදායම් ප්‍රකාශය පිළිල කරන්න. එහෙනම් අපි ආදායම් ප්‍රකාශ හදි නම ලියන්න ඕනේ. නම ලියන්න ඕනේ. මට කියන්න මේ ව්‍යාපාරේ නම මොකද්ද? හරිද? නමක් නැහැ. තියෙනවා. සේවා ව්‍යාපාරය කියලා තියෙන සර්විස් සෙන්ටර්. තියෙන සර්විස් සෙන්ටර් කියලා. සේවා ව්‍යාපාරය අවුරුද්ද නම් දිලා නැහැ ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය. උඩින්ම ලියන්න සේවා ව්‍යාපාරය. සේවා ව්‍යාපාරය. ඒකෙදි වෙන මොකුත් ලියන්නේ නැහැ. ඒකට අදාළ ගිණුම් කරන ඒක සංකල්පය. මේ ව්‍යාපාරේ වෙනම එක්කෙනෙක්. අයිතිකාරයගේ නම නෙමෙයි සේවා ව්‍යාපාරය. අපි බලන්නේ ව්‍යාපාරේ පැත්තෙන්. ජනවාරි මාසය සඳහා ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය. සේවා ව්‍යාපාරය ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය. අදගන්න. මේවා පුතේ රතු පෑන් අවශ්‍ය නැහැ වැඩ කරන පෑනින්ම ඇදගන්න. රතු පෑන් ඒවා අවශ්‍ය නැහැ වැඩ කරන පෑනින්ම වැඩ කරන්න. පෑන් මාරු කර කර පැන්සල් මාරු කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ පුතේ. ඒ බොරු වැඩ. හරි. අඩුලක් තියෙනවා නම් ඉරි ගැහුවට කමන්නේ අඩුලෙන්. අඩුලක් නැත්නම් පුතේ අතින් මෙහෙම ඉරි ගන්න පුරුදු වෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අම්මලා තාත්තලා බණීත් දන්නේ නැහැ පොත කැතයි කියලා නෑ නෑ මම කිව්වේ කියලා කියන්නේ. ඒ අඩුවල් පාවිච්චි කර කර accounting කරන්න බෑ. account පස්සේ අඩුවලක් ඕනෙත් නැහැ. මේ හැම ඉරම් පුතේ අතින් ගහතයි කියනවා. ලකුණු හම්බෙනවා. රතු පෑන් ඕනේ නැහැ. ටිපෙක්ස් පැත්තටවත් ගන්න එපා. ඒව අවශ්‍ය නැහැ. එකම පාටින් පෑන් දෙක තුනක් තියාගන්න එක පෑනක් ඉවරුනොත් අනිත් ලියන්න එච්චරයි පුතේ accounting වලට. රතු පෑන් අඩි රූල් ඒව අවශ්‍ය නැහැ. ටිපෙක්ස් එක මකන කෑල්ලක් ඒව ඕනේ නැහැ. හරිද? පිළිවෙලට වැඩ කරනවා කියන්නේ ඒ රතු පෑන් වලින් ඉරි ගහලා ඒක නෙමෙයි පිළිවෙලට වැඩ කරනවා කියලා කියන්නේ. උදේ පිළිවෙලට වැඩ කරනවා කියන්නේ හරියට ලස්සනට වැඩ කරන්න එක. හරිද? ඒක රතු පෑන් අඩි රූල් අවශ්‍ය නැහැ. හරි? දැන් අපි ආදායම් ප්‍රකාශය හදමු. උදේ ආදායම් ප්‍රකාශය හදන්නේ මොන තීරුවෙන් බලලාද? ප්‍රාග්ධන තීරුවෙන් බලලා. හරිද? ප්‍රාග්ධන තීරුව ධන නම් නෑ වැරදි. ආදායම නම් ප්‍රාග්ධන තීරුව මොනවා වෙලා තියෙන්න ඕනේද? ධන වෙලා තියෙන්න ඕනේ. හැබැයි ප්‍රාග්ධන තීරුව ධන වෙන ඔක්කොම මොනවා නෙමෙයිද? ආදායම් නෙමෙයි. මට කියන්න ඕකේ ප්‍රාග්ධන තීරුව ධන වෙලා තියෙනවා කී සැරයක්ද? එක සැරයක්. 800 විතරයි. උදේ අංක 7 නෙමෙයි. එන එක ආදායමක්. උදේ ඒකට අපි ලිව්වේ මොකද්ද? විකුණුම්. පැහැදිලිද?
විකුණුම් නැත්තම් සේවා ආදායම්. ඉස්සර අපි ලිව්වේ සේවා ආදායම්. දැන් ලියන්න පුතේ 1800ක් තියෙනව නේද? 1800ක් තියෙනවා පුතේ ධනේම එකයි තියෙන ඒක විකුණුම්. පැහැදිලිද පුතේ ඒක? ලියන්න ඒකට විකුණුම්. විකුණුම් දෙවෙනි තිරුණම දාන්න 800යි. දෙවෙනි තිරුණම දාන්න 800යි. දෙවෙනි තිරුණම දාන්න 800යි. ඉතින් මේ වැඩ කරන වෙලාවේ ඔයගලන්ට සිග්නල් නැතුව මොනවා හරි කට් වුණොත් එහෙම ආයෙ මේක YouTube එකේ දැම්මම මේ අවශ්‍ය තැන බලන්න. එතකොට හරි. එතකොට ඔයගලන්ට ගැටලුවක් නැහැ සිග්නල් නැහැ මෙහෙමයි කියලා. ඉතින් YouTube එහෙම තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ අර ඩයලොග් ලාගේ එහෙම තියෙනවා රුපියල් 250ද කොහෙද අන්ලිමිටඩ්. හැම ඒකම තියෙනවනේ ওই විදියට. Zoom පැකේජ් තියෙනවා රුපියල් 200ක් දැම්මම අන්ලිමිටඩ් ඒ වගේ දාගන්න ඉතින් ඔයගොල්ලන් ලේසි. නැත්තම් data වලට අපරාධ සල්ලි. හරි. විකුණුම් 800යි. ඉතින් මේ 800යි කියන්නේ සේවා ප්‍රධාන ආදායම විකුණුම්. මේකට යන වියදම තමයි භාණ්ඩ විකුණන ව්‍යාපාරේ නම් 800කට වික්කේ කීයක බඩුද? සේවා සපයන ව්‍යාපාරයක නම් ඒකට භාවිතා කරපු ද්‍රව්‍ය ටික ඒකට කියනවා විකුණුම් පිරිවැය. මේක තියෙනවා විකුණුම් පිරිවැයක් කීවෙනි එකද? ඔය අර තොගෙන් 200ක් අඩු වුණා නේද? අර 9 වෙනි ගණදෙනේ පුතේ 200ක් ප්‍රාග්ධනයෙන් ගන්න තොගෙන් 200ක් ගන්නනේ. එහෙනම් මේ 800කට සේවා සපය අපි 200ක ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. ඒකට තමයි කියන්නේ විකුණුම් පිරිවැය. ඉතින් ඉස්සෙල්ලාම ඒක විකුණුම් පිරිවැය. කියන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 200යි. ඉතින් දෙක දාන්න මේ 8 කෙලින් 200යි. වරහන් කළා යටි රෙකුත් ගන්න. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම මේ තාම අර පරණ විදියට උගන්න ගුරුවරයා මේකට කියයි සේවා ආදායම් මේකට කියයි භාවිතා කළ ද්‍රව්‍ය. ඒක පරණයි දැන්. හරි? විකුණුම් 800යි විකුණුම් පිරිවැය 200යි. ඒකට කියනවා දල ලාභය. දැන් එන උත්තරයට කියනවා අපි දල ලාභය. දල ලාභය රුපියල් 600යි. දල ලාභය රුපියල් 600යි. දල ලාභය රුපියල් 600යි. ඉතින් මොන ව්‍යාපාරයක් වුණත් දල ලාභෙ පෙන්වන්න ඕනේ ආදායම් ප්‍රකාශය. වෙළඳ ව්‍යාපාරයක් වුණත් සේවා ව්යාපාරයක් වුණත් දල ලාභෙ. ඉස්සර පරණ පාස් පේපර්ස් වල එහෙම නැහැ. දැන් අලුතෙන් දල ලාභය කියන එක පෙන්වන්න ඕනේ. වෙළඳ වුණත් සේවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය. ආදායමෙන් ඒ ආදායමටම අදාළ වියදම. ඒකට භාවිතා කළ ද්‍රව්‍ය වල පිරිවැය. භාණ්ඩ විකුණන ව්‍යාපාර නම් විකුණුම් වලින් මේ විකුණු පේවයි පිරිවැය. දල ලාභය. ඉතින් මේ දල ලාභයට එකතු වෙන වෙන මොකුත් ආදායම් නෑ නේද? දල ලාභයට එකතු වෙන වෙන මොකුත් ආදායම් නෑ නේද? නෑ. ප්‍රාග්ධන තීරුවේ නෑනේ. එහෙනම් වියදම් ටික ලියන්න ඕනේ. ඉතින් ඒක ලියන්න අනෙකුත් වියදම් කියලා මාතෘකාවක්. අනෙකුත් වියදම් කියලා මාතෘකාවක් ලියන්න. ඇයි අනෙකුත් වියදම් කියලා මාතෘකාවක් ලිව්වේ? ඇයි අනෙකුත් වියදම් කියලා මාතෘකාවක් ලිව්වේ? ඉතින් මේක තමයි ප්‍රධාන වියදම. හරි. මේක තමයි. ඒ වෛද්‍යවරයෙක් නම් රුපියල් 800ක උදයා මාසේ ආදායම් පෙව්වා. ඒකට 200ක බෙහෙත් භාවිතා කරා. අනිකුත් වියදම් කියන්නේ පුතේ කඩ එයා ඉන්න බිල්ඩින් එකට ගෙවන රෙන්ට් එක, එයා ගාව නර්ස් කෙනෙක් වැඩ කරනවා නම් එයාට ගෙවන ගාන ඒවා. හරි? විදුලි වියදම්, දුරකථන ගාස්තු ඒවා. ලිපි ද්‍රව්‍ය වලට යන වියදම් ඒවා තමයි අනිකුත් වියදම්. හරි? දැන් අනිකුත් වියදම් ටික ඒව හොයාගන්න මොන තීරුවෙන්ද? ප්‍රාග්ධන තීරුවෙන්. වියදමන් නම් ප්‍රාග්ධන තීරුව මොනවා වෙලා තියෙන්නේ? ඍණ වෙලා. හැබැයි ප්‍රාග්ධන තීරුව ඍණ වෙන ඔක්කොම මොනවා නෙමෙයිද? වියදම් නෙමෙයි. ප්‍රාග්ධන තීරුව ඍණ වෙන ඔක්කොම වියදම් නෙමෙයි. ප්‍රාග්ධන තීරුව ඍණ වෙන ඔක්කොම වියදම් නෙමෙයි. ගැලණි නිසාත් වෙනවා. හරි. දැන් බලමු ප්‍රාග්ධන තීරුව ඍණ ඒවා ටික. ඉස්සරහ තීරුව ඍණ 100ක්. ඒ ඍණ 100 වියදමක් නේද? අංක 7 නේද ලාභයට බලපාන්නේ නැහැ කිව්වේ. ඒක ලියන්න මෙහෙයුම් වියදම් 100යි. මෙහෙයුම් වියදම් මෙහෙයුම් වියදම් 100යි. කාඩලා බිල්ඩින් එකේ රෙන්ට් එක, ලයිට් බිල, විදුලි බිල. ඒකට සේවක වැටුපේ ඔක්කොම වෙන්න දුවේ 100යි. ඊට පස්සේ ආයි ප්‍රාග්ධන තීරුව ඍණ වෙලා තියෙනවා 50ක්. දැක්කද? ප්‍රාග්ධන තීරුවෙන් බලන්නේ ප්‍රාග්ධන තීරුව ඍණ 50ක් තියෙනවා.
ප්‍රාග්ධ ඍණ 50යි උපකරණ ඍණ 50යි. ඉතින් ප්‍රාග්ධනේ 50 ගෙනල්ල මොකක්ද ඒක? උපකරණ ෂය රුපියල් 50යි. උපකරණ ෂය 50යි. උපකරණ ෂය 50යි. දැන් 50 දාද්දි මේ එක කෙලින් 5 දාන්නේ නැහැ පුතේ. ඒ 50 කියන්නේ 10 ව නේද? 10 ස්ථාන කෙලින්. මෙන්න මේ කෙලින් 50 මේ හරියට ඉලක්කම් පෙළි තියෙන්න ඕනේ. මේ එකේව මේ 10 මේ 100 50යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ ඉන්නේ 6 වෙනි එක නේද? ඍණ 300. මොකක්ද ඒ 300? බොල් ණය. එහෙම නැත්නම් හානි කරන ලාභ කියලා නේද අපි ලිව්වේ? බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ. බොල් ණය එහෙම නැත්නම් ඒකට අපි කිව්වා හානි කරන අලාභ. බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ. බොල් ණය එහෙම නැත්නම් හානි කරන අලාභ කීයද? 300යි. බොල් ණය එහෙම නැත්නම් හානි කරන ලාභ 300යි. හරි. පුතේ ඔයගලගේ යාළුවෙම ඉන්නවනම් පන්තියට සම්බන්ධ වෙන්න දැම්ම සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. අවිස්සාවෙල්ල පැත්තේ ළමයි පුතේ ශ්‍රීසුමන්ට ඇවිල්ලා මේ ටියුට් එක ගන්න කියන්නේ. මේ ටියුට් එක තමයි දැන් ඕගලන්ට ඔක්කොමන්ට මාගේ හම්බුණානේ. ගෙවල් වලටම ආවනේ. අවිස්සාවෙල්ල යවට ළමයින්ට පුතේ ඔක්කොටම වා ගෙවල් වලට තාම කාටද එක ළමයෙකුට හම්බෙලා නැත්තම් පුතේ ශ්‍රීසුමනේ තියෙනවා. අදත් කරලා හිටත් කරලානේ. ඇවිල්ලා අරයි යන්න පුතේ ඈ. හරි මම පුතේ ඔක්කොටම සාමාන්‍ය පුතේ බෙදුනා. ඉතින් බෙදනවා කියන්නේ අවිස්සාවලට බෙදනවා කියන්නේ පුතේ නුවරඑළිය දිස්ත්‍රික්කයටත් යන්න ඕනේ. හරි. ගිනිගත්තෙන් ලක්ෂපාන. පුතේ එහා පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කේ ළමයිනුත් වෙනවා පූගොඩ කිරිදිවැල පැත්තේ ළමයි. ඊට පස්සේ පුතේ රත්නපුර දිස්ත්‍රික්කේ ළමයි. කෑගල්ල දිස්ත්‍රික්කේ ළමයි. හරිද හැම කොළඹ දිස්ත්‍රික්කේ ළමයි. ඉතින් පුතේ ලොකු ඒරියා එකක් පුතේ තියෙනවා කවර් කරන්න. ඒ නිසා පුතේ අපි පුළුවන් තරම් බෙදුවා. 99ක් පුතේ ඔක්කොම ළමයිට ගෙවල් වලට ගිහින් දුන්නා. අනිත් ළමයිට පුතේ කාඩුවරු මග හැරුණොත් ආයෙත් ඇවිල්ලා පොඩ්ඩක් ගන්න. ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නම් පුතේ පන්තිට සම්බන්ධ වෙන්න මට WhatsApp message එකක් දාන්න කියන්න. ආයෙත් ගිහලා ටියුට් අරගෙන මට WhatsApp message එකක් දාන්න කියනවා. ඊට පස්සේ මම ඒගොල්ලෝ group එකට add කරන්න. හරි. මුල් දේ මග හැරිච්ච ටික පුතේ ඔයගොල්ලන්ට කරලා දෙනවා. මග හැරිච්ච ටිකක් කරලා දෙනවායි. හරි. මුල්ම ගණන් ටික පුතේ මේ පාඩමේ මුල්ම ටික මේ බ්‍රහස්පතින්දා එකට පන්තියක ආයි පටන් ගන්නවා මේ මුල් පාඩම පුතේ මේ ටියුට් එකේ මුල් ටික මේ බ්‍රහස්පතින්දා දවල් 1ට හරිද පන්තිය පටන් ගන්න මම පිළියන්දල් ළමයිට කවුරු හරි පුතේ මේ ටියුට් එකේ මුල් ටික ඒ කියන්නේ අපි මේ කරන්නේ ප්‍රශ්න අංක 9 නේ 1 2 3 ටික ආයි කරගන්න ඕන මට මැසේජ් එකක් දාන්න බ්‍රහස්පතින් දවල් 1ට තියෙනවා පන්තිය ඒක ලින්ක් එක මම එවන්නම් අවශ්‍ය කට්ටිය හරි ඊට පස්සේ මොනවද තියෙන්නේ පුතේ බලන්න ආයි 7 වෙනි ගණිතේ තියෙනවා ඍණ 100ක් දැක්කද 7 වෙනි ගණිතේ තියෙනවා ඍණ 100ක් දැක්කනේ පුතේ 7 වෙනි ගණිතේ තියෙන ඍණ 100යි 7 වෙනි ගණිතේ තියෙනවා ඍණ 100ක් 7 වෙනි ගණිතේ තියෙනවා ඍණ 100ක් පුතේ ඒක වියදමක් නෙමෙයි ඒක මොකක්ද ඒක ගැණිලිනේ 7 වෙනි ගණිතේ තියෙන ඍණ 100 ඒක ගැණිලි 7 වෙනි ගණිතේ තියෙන ඍණ 100 ඒක ගැණිලි හරිද පුතේ 7 වෙනි ගණිතේ තියෙන ඍණ 100 ගැණිලි ඒක ලියන්න එපා ඒක වියදමක් විදිහට ලියන්නේ නැහැ ඊට පස්සේ 9 වෙනි ගණිතේ තියෙනවා 9 වෙනි ගණිතේ තියෙනවා පුතේ ඍණ 200ක් ඒක අපි ලිව්වා මේ විකුණු පිරුවැය කිව්වේ ඒක ඔච්චරයි වියදම් එහෙනම් ගන්න වියදම් ටික එකතුව දෙවෙනි පිරුවට ගන්න වියදම් ටික එකතුව දෙවෙනි පිරුවට බිඳුවයි ඒ බිඳුව දැම්මේ මේ බිඳුව පිළිගන්න 5යි මේ 5යි 1යි 3යි 4යි 450යි අනිකුත් වියදම් ටික එහෙනම් 600න් 450 ගියාම උත්තරයක් එනවා 150යි 150ට අපි කියන්නේ මොකක් කියලාද සුද්ධ ලාභය එහෙම නැත්නම් මොකද්ද සුද්ධ ආදායම යට ඉර දෙකුත් ගන්න සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම ඒකට අපි කියනවා සුද්ධ ලාභය එහෙම නැත්නම් තව නමක් කියන එකට සුද්ධ ආදායම
शुद्ध लाभය එහෙම නැත්නම් शुद्ध ආදායම. शुद्ध लाभය එහෙම නැත්නම් शुद्ध ආදායම. පැහැදිලි නේද ඔක්කොට මේ ගාන? ඉවරනේ ගාන. ඒ ලාභය 150යි. මේ ලාභය අයිති කාටද? අයිතිකාරයන් නේද? ඉතින් මේ 150 හිමිකම් තීරුවේ තියෙනවනේ. මේ 800 වාගත් හිමිකම් තීරු වෙන්නේ. මේ 200 හිමිකම් තීරු වෙන වෙච්ච මේ ඔක්කොම හිමිකම් තීරු වෙන වෙච්ච. එහෙනම් මේ 150 හිමිකම් තීරුවේ තියෙනව නේද? ඉතින් මේ 150 කියන ලාභ මේක අයිතිකාරයට ගෙදර අරන් යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔයා ව්‍යාපාරයක් කරන්නේ ඔයා ලාභ ලබන්නනේ. ඔයා මේ මාසේ 150ක් ලාභ ලැබුවා. ඒක දැන් තියෙන හිමිකම් තීරුවනේ. ඔයාට ඕන්ලාගේ ගෙදර අරන් යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුතේ ඔයා ලාභ ගෙදර අරන් යන එකට තමයි ඔයාගේ මොනවා කියලා කියන්නේ? ගෑන්ලි කියලා කියන්නේ. ඔයාගේ ලාභ ගෙදර අරන් යන්න තමයි ගෑන්ලි. පුතේ ඔයාට මේ මාසේ කීයක් ඕනනම් ගෙදර අරන් යන්න පුළුවන්ද? 150යි. නමුත් ඔයා මේ මාසේ අරන් ගියේ කීයද? මේ මාසේ ඔයා ගෙදර අරන් ගියේ කීයද පුතේ? 100යි. ගෑන්ලි කරපු දේ 7 වෙනි ගණන් 100 විතරයි නේද? ඔයා මේ මාසේ ගෑන්ලි කරේ 100යි. එහෙනම් අපෙන් අහනවා මාසය සඳහා शुद्ध ආදායමෙන් කොපමණ ප්‍රමාණයක් ව්‍යාපාර රඳවා ගන්න ලැබුවේද? පුතේ शुद्ध ආදායම කියන්නේ මේ 150 නේද? ඒකෙන් අයිතිකාරය ව්‍යාපාර රැඳෙව්වේ කීයද? ඉතින් මේ 150න් අයිතිකාරය කීයක් අරන් ගියාද? 100ක් අරන් ගියානේ. එහෙනම් මේ 150න් අයිතිකාරය ව්‍යාපාර රැඳෙව්වේ කීයද? රුපියල් 50යි. උත්තරය රුපියල් 50යි. 150 ඍණ 100. නැත්නම් ලාභයේ ඍණ ගැනීම. උත්තරේ රුපියල් 50යි. ඒක හොයාගත්තේ ඕන කට්ටිය ලියන උත්තරේ රුපියල් 50යි. උත්තරේ රුපියල් 50යි. ව්‍යාපාර රැඳෙව්වේ රුපියල් 50යි. නේද? පස්වෙනි එක නේද? පස්වෙනි එකට උත්තරේ රුපියල් 50යි. ඒක හොයාගත්තේ ලාභයෙන් මොනව අඩු කළාද? ගෑන්ලි අඩු කළා. ලාභය 150යි. ගෑන්ලි 100 අඩු කළා තමයි රුපියල් 50යි කියලා මේ උත්තරේ වහගන්න. शुद्ध ආදායමෙන් शुद्ध ලාභයෙන් ව්‍යාපාර රැඳෙව්වේ රුපියල් 50යි. ඉතින් මෙයාට ඕන නම් 150ම ගෙදර අරන් යන්න තිබ්බෑ. මෙයාට ඕන නම් රුපියල් 150ම ගෙදර අරන් යන්න තිබ්බා. නමුත් මෙයා 150න් අරන් ගියේ 100යි. ඉතින් ඒකනේ මාසේ මුල ප්‍රාන්තනේ 3000යි. මාසේ මුල ප්‍රාන්තනේ 3000 මේ අමතර ප්‍රාන්තනේ දැම්මේ නෑ නේද? අග ප්‍රාන්තනේ 3050ක් උනේයි. මාසේ මුල ප්‍රාන්තනේ 3000 මෙයා ගෙදරින් මුකුත් ගෙනාවේ නෑ. අග ප්‍රාන්තනේ 3050 උනේයි. ඉතින් මෙයාගේ ලාභයෙන් මෙයා ගෙදර අරන් ගියේ නෑ 50. මෙයා 150ම ගෙදර අරන් ගියා නම් අග ප්‍රාන්තනේ 3000යි නේද? අමතර ප්‍රාන්තනේ දැම්මේ නැත්තම්. හරි මම හිතනවා ඒ ගාණෙන් සෑහෙන අවබෝධයක් වන් ලැබෙන්නේ නැති නේද? ඒ ගාණෙන් හරි. ඉතින් අපි 10යි 11යිත් අද ඉවර කරලා දාමු. වෙලාව තියෙනවනේ. හරි. 10යි 11 වෙනි ප්‍රශ්නය අද ඉවර කරමු. 10යි 11යි ප්‍රශ්න දෙකත් ඉවර කරමු. ඉතින් මේ පරණ විභාග ප්‍රශ්න. දැන් මේ වගේ ප්‍රශ්න ඇහුවේ නෑ මෑත කාලේ. A level විභාගෙට ඔය 10 11 වගේ ප්‍රශ්න ඇහුවේ නෑ. නමුත් ඉස්කෝලවල පුතේ වාර විභාග වලට සර්ලා මිස්ලා ඔය පරණ ගණන් වලින් හොයලා දෙනවා. වාර විභාග වල ලකුණු ගන්නත් එපා. A level විභාගෙන් නම් මේ වගේ එකක් දෙන එකක් නැති වෙයි. නමුත් පුතේ වාර විභාග වලට මේවා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න දෙක ගන්නන්න පුතේ වාර විභාග වලට. A level වලට දැන් මෑත කාලේ ඔය වගේ ප්‍රශ්න දෙන්නේ නැහැ. හරි. බලන්න 10 11යි ප්‍රශ්න දෙක. 10යි 11යි ප්‍රශ්න දෙක. 10යි 11යි 10 බලමු ඉස්සෙල්ලා 10 මෑතකදී පිහිටවන ලද ගැමුණු සමාගම කුඩා පරිගණක යන්ත්‍ර සිල්ල වෙනදාම් පිණිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණන්වල යෙදෙමින් සිටී. පුතේ මෑතකදී පිහිටවන ලද ගැමුණු සමාගම කුඩා පරිගණක යන්ත්‍ර සිල්ල වෙනදාම්. එයා කියන්නේ මෙයා විකුණන පුතේ පොඩි පරිගණක. අපි ගමුකෝ ටැබ් එකක් වගේ එකක් පොඩි පරිගණක ලොකු ඒවා නෙමේ. ඒ වගේ පොඩි පරිගණක විකුණන්නේ. සිල්ල වෙනදාම් පිණිස මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගණන්වල යෙදෙමින් සිතාමියා බඩු විකුණන්න පටන් ගත්තේ නැහැ. මැයි 12 වෙනි දින සහ ඊට පසු එළඹෙන ව්‍යාපාරික දින 10ට අදාළ සමාගමේ ගිණුම් කරන සමීකරණයේ එකිනෙක අයිතමයන්ගේ ශේෂයන් පහත දැක්වේ. පුතේ ගනුදෙනුව නෙමෙයි දීලා තියෙන්නේ. ශේෂයන් දවස ගානේ ශේෂයන්. අර අපි ඉරිද හැදුවේ ගානේ මං 3 වෙනිදායි 7 වෙනිදායි ශේෂ ගත්තේ මතකද? ඒ වගේ මේගොල්ලෝ දවස ගානේ මොනවද දීලා තියෙන්නේ? ශේෂ. පැහැදිලිද? දවස ගානේ ශේෂ අපිට දීලා තියෙන්නේ.
එකිනෙක දිනකදී එක ගනුදෙනුවක් සිදු වූ බවට උපකල්පනය කර. දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. ගනුදෙනු දෙක තුනක් වෙන්නේ නැහැ. හරි. එක දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. එකිනෙක දිනකදී එක් ගනුදෙනුවක් සිදු වූ බවට උපකල්පනය කොට මැයි 13 වෙනි දින පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීමට ඉඩ ඇතැයි සිතන ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්න. පුතේ අපිට ගනුදෙනුව දීලා නැහැ. දවසේ පළවෙනිදා 12 වෙනිදායින් පස්සේ 13 වෙනිදා ශේෂ ටික දීලා. හැබැයි 13 එක ගනුදෙනුවක් වුණා. ගනුදෙනුව මොකක්ද කියලා දීලා නැහැ අපිට හොයාගන්න වෙනවා. 13 වෙනිදායින් පස්සේ 14 වෙනිදා ගනුදෙනුව නෙමෙයි දීලා තියෙන්නේ. 14 වෙනිදා අවසාන ශේෂ. දවසකට වෙන්නේ එක ගනුදෙනුවයි. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ඒ ගනුදෙනුව මොකක්ද කියලා. පුතේ දීලා තියෙන්නේ අර දැන් අද ප්‍රශ්නේ වගේ දැන් අදපු එක නම් පුතේ දම්රින දාලා ගනුදෙනුවනේ දීලා තියෙන්නේ. මේක දීලා තියෙන දවස ගානේ ශේෂ. අපිට හිතන්නේ ගනුදෙනුව විස්තර කරන්න කියලා. හරි. ඉතින් අපිට කියන්නේ එකිනෙක දිනකදී එක ගනුදෙනුවක් සිදු වූ බවට උපකල්පනය කොට මැයි 13 වෙනි දින පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීමට ඉඩ ඇත සිතන ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්න. ඔබදී 12 වෙනිදා ගනුදෙනුව කියන්න බෑනේ. 12 වෙනිදා ගනුදෙනුව කියන්න 11 වෙනිදා තිබ්බ ශේෂ ටික එපැයි. ඒකෙන් අපිට ගනුදෙනුව මොකද්ද කියලා හොයාගන්න වෙන්නේ. හරි. එහෙනම් මැයි 13 ලියන්නකෝ අභ්‍යාසංක 10 කියලා. පොතේ ලියා ගන්න අභ්‍යාසංක 10 කියලා. පොතේ ලියලා අභ්‍යාසංක 10 කියලා. හරි. පොතේ අභ්‍යාසංක 10 කියලා ලියලා හරි 10. උදේ අපිට ලියන්නේ මැයි 13 ඉස්සෙල්ලා. මැයි 13 ගණන් තමයි ඉස්සෙල්ලාම ලියන්න වෙන්නේ. හරි. මැයි 13 වෙච්ච ගණන් අපිට හොයාගන්න වෙනවා. දවසට උනේ එක ගනුදෙනුවයි. ඉතින් එහෙනම් 12 වෙනිදා ශේෂයි 13 වෙනිදා ශේෂයි දීලා තියෙනවා. හරි. බලන්න 12 වෙනිදා මුදල් 7200ක් තිබ්බා. 12 වෙනිදා ඉවර වෙද්දි මුදල් 7200යි. 13 වෙනිදා ඉවර වෙද්දි මුදල් 13200 වෙලා. මුදල් වෙනස් වෙලා නේ. මුදල් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. කීයකින්ද පුතේ වැඩි වෙලා තියෙන්නේ? ගනුදෙනුව දැම්මනම් ධන 6000යි. මුදල් 6000කින් නේද පුතේ වැඩිලා තියෙන්නේ? මුදල් ධන 6000යි. ණයගැතිය මොනවා වෙලා නැද්ද? දෙ කලින් දවසේ ණයගැතිය 4400යි. 12 වෙනිදාත් ණයගැතිය 4400යි. 13 වෙනිදාත් 4400 කියන්නේ ණයගැතිය වෙනස් වෙලා නැහැ නේද? ඒ කියන්නේ අපි ණයට විකුල්ලත් නැහැ. ණයගැතියන්ගේ මුදල් ලැබිලත් නැහැ. පරිගණක තොග. පුතේ පරිගණක යන්ත්‍ර තොග කියන එකට උඩින් ලියා ගන්න තවත් නමක් බඩු තොගය කියලා. තොගය කියලා ලියා ගන්න ඇයි? මෙයා පරිගණක විකුණන ව්‍යාපාරයක් නේද? එහෙනම් පරිගණක තොග කියලා තියෙන්නේ. එතනම උඩින් ලියා ගන්න. මෙහෙම පරිගණක තොග කියලා තියෙන්නේ. එතන උඩින් ලියා ගන්න තොග. බඩු තොගය කියන්නේ ඔකට තමයි. බඩු තොගය. ඒකට බඩු තොගය කියලා ලියන්න 100%ක්ම හරි ඈ. ඒකට බඩු තොගය කියලා ලියන්නකෝ. ඒකට බඩු තොගය කියලා ලියන්න. හරි ලියලා ඒකට බඩු තොගය කියලා ලියන්න. ඊට පස්සේ ලී බඩු. නායහිමියෝ ප්‍රාග්ධනය. හරි. පුතේ බඩු තොගය වෙනස් වෙලත් නැහැ. කියන්නේ කඩේ විකුණන්න බඩු ගෙනල්ලා නැහැ. ලී බඩු වෙනස් වෙලත් නැහැ. නායහිමියෝ වෙනස් වෙලත් නැහැ. ප්‍රාග්ධනය මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා. ප්‍රාග්ධනයත් 6000කින් වැඩි වෙලා. පුතේ මුදල් වැඩි වෙලා 6000කින් ප්‍රාග්ධනයත් 6000කින් වැඩි වෙලා. මට කියන්න ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු කීයක් බලපානවද? දෙකයි. මොකද පුතේ ප්‍රාග්ධනය වැඩි වෙන්න බලපාන හේතු දෙක? අයිතිකාරය ප්‍රාග්ධනය දෙවීමයි ආදායම් පීමයි නේද? ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු දෙකක් බලපානව නේද? අයිතිකරු ප්‍රාග්ධනය දෙවීමයි ආදායම් පීමයි. පුතේ මෙයාගේ ආදායම් පීම කියන්නේ පරිගණක විකිණීම. තාම අපිට කියනවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරේ නැහැ කියලා නේ. එහෙනම් මේක පරිගණක විකුණන්න පටන් ගත්තේ නැහැ. තාම ආදායම් උපයන්න මෙයා පටන් ගත්තේ නැහැ. එහෙනම් මේක මොකද්ද? අයිතිකරු තවත් රුපියල් 6000ක් මුලින්ම 32400ක ප්‍රාග්ධනයක් තිබ්බ තව 6000ක් ප්‍රාග්ධනය අයිතිකාරයෙක් ඉදිරින් ගියාලා නේද? එහෙනම් මේකට කියත හැකි අයිතිකරු ප්‍රාග්ධනය දීම රුපියල් 6000 කිව්වත් හරි. ඊට වඩා හොඳයි අයිතිකරු අමතර ප්‍රාග්ධනය දීම රුපියල් 6000යි. තියෙන ඒවාට අමතරව තව 6000ක්. ලියන්න අයිතිකරු මුදලින් මුදල් දැම්මේ පුතේ. දානෙව ලියන්න ඕනේ. මුදල් විතරක් නෙමෙයි තාම ගොඩ නැගිලි යන්ත්‍ර මෝටර තුනක් දාන්න පුළුවන්. අයිතිකරු මුදලින් රුපියල් 6000ක්
අයිතිකරු මුදලින් රුපියල් 6000 ප්‍රාග්ධනය ලෙස යෙදවීම නැත්නම් අමතර ප්‍රාග්ධන ලෙස යෙදවීම ඒත් හරි. අයිතිකරු මුදලින් රුපියල් 6000 ප්‍රාග්ධනය ලෙස යෙදවීම. 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 හරි. ඊට පස්සේ කරන්නේ ඔක්කොම කරානේ. ඊට පස්සේ බලන්න පුතේ කවද්ද අපි කරේ දැන් 13 නේද කරේ? මැයි 14ට ලියන්න මැයි 14 කියලා දිනේ දාන්න. මැයි 14 13 14 මැයි 14 ඉතින් මැයි 14 බලන්න මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. 13 වෙනිදා මුදල් 13200යි 14 මුදල් 13200යි 14 වෙනිදා මුදල් වෙනස් වෙලා නැහැ නේද? නැහැ. ඉතින් ඔයාලට අඩි රුලක් තියලා ඔයාලට කෙලින් බලා ගන්න පුළුවන්. මුදල් වෙනස් වෙලා නැහැ. ණයගැතිය මොනව වෙලත් නැද්ද? වෙනස් වෙලත් නැහැ නේද? ණයගැතිය වෙනස් වෙලත් නැහැ නේද? නැහැ. පරිගණක තොක් කියන්නේ බඩු තොගේ වෙනස් වෙලත් නැහැ. ලී බඩු මොනව වෙලාද පුතේ? වෙනස් වෙලානේ. ලී බඩු වැඩි වෙලා. ඉතින් 13 වෙනිදා 3600 තිබ්බ මුදල් 14 වෙනිදා 8400 වෙලා නේද? මුදල් වැඩි වෙලා කීයකින්ද? කියන්නකෝ. මුදල් වැඩි වෙලා කීයකින්ද? 13600 8400 වෙලා මුදල් වැඩි වෙලා 4800 මුදල් නෙමෙයි ලී බඩු sorry. ලී බඩු කීයකින් වැඩි වෙලාද? 4000 ලී බඩු 4800 වැඩි වෙලා ණයමි වෙනස් වෙලා නැහැ. ප්‍රාග්ධනයත් වැඩි වෙලා නේ. ප්‍රාග්ධනත් වෙලා නේද? ඒත් 4800 මුදේ මොකක්ද වෙලා තියෙන්නේ මේ? ආදායම් නෙමෙයිනේ. අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස ලී බඩු යෙදවීම රුපියල් 4800යි. ලියන්න අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස අයිතිකරු අමතර ප්‍රාග්ධන ලෙස ලී බඩු යෙදවීම රුපියල් 4800යි. අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස ලී බඩු ව්‍යාපාරයට යෙදවීම රුපියල් 4800යි. අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලෙස ලී බඩු ව්‍යාපාරයට යෙදවීම රුපියල් 4800යි. රුපියල් 4800යි. රුපියල් 4800යි. හරි නේද? අයිතිකරු අමතර ප්‍රාග්ධන ලෙස ලී බඩු ව්‍යාපාරයට යෙදවීම රුපියල් 4800යි. ලී බඩු දාන්න පුතේ විකුණන්න නෙමෙයි ව්‍යාපාරේ පාවිච්චියට. අර උපකරණ වගේ ඉස්සලා ගානේ. මේ 14 ඉවර කරලා ඊට පස්සේ කියන්නේ මැයි 15 මැයි 15 මැයි 15 හරිද? මැයි 15ට එන්න. මැයි 15 බලන්න මැයි 15 මුදල් 13200 9600 පුතේ දැන් කැල් එකක් පාවිච්චි කරන්න ඕගොල්ලා. දැන් මේ වගේ ලාට පුතේ කැල් එකක් තිබ්බනම් ගොඩක් ලේසි. ෆෝන් එකේ කැල් එක පාවිච්චි කරන්න එපා. පොඩි මොකක් හරි කැල් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. හරිද? නතර FX100 එකයි තව තියෙනවා කැල් එකක් ඔයගොල්ලෝ AT කරනවා නම් ඒ වගේ කැල් එකක් ගන්න. ඔයා වෘත්ති විභාගේ AT එහෙම කරනවා නම් පුතේ අර තියෙනවා AT ක්ලාස් එකෙන් කියයි ගන්න ඕනේ කැල් එක මොකද්ද කියලා. ඒ කැල් එක පාවිච්චි කරන්න නැත්නම් ඔයා AT එහෙම කරන්නේ නැත්නම් පොඩි මොකක් හරි කැල් එකක් පාවිච්චි කරන්න. හරි. දැන් පුතේ හුරු වෙන්න කැල් එකට. පුතේ A level වලදී කැල් එකක් පාවිච්චි කරන්න දෙන්නේ ඔයගලන්ට විතරයි කොමර්ස් කරන ආර්ට්ස් මැත්ස් කොමර්ස් වලින් පුතේ කොමර්ස් කරන ළමයිට accounts වලට විතරයි පාවිච්චි කරන්න දෙන්නේ. අර ටෙක් කරන ළමයිට පුතේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ටෙක් වල පුතේ අර සබ්ජෙක්ට් තුනක් තියෙනවා ඒ තුනටම පාවිච්චි කරත හැකියි. හරි. එක අනිත් පුතේ ටෙක් වලින් අමතරව කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන් accounting වලට විතරයි. වෙන කිසිම එකකට A level පාවිච්චි කරන්න බෑ. මැයි 15 මුදල් අඩු වෙලා
පුතේ 13200 තිබ්බ මුදල් 9600 වෙලා මුදල් කීයකින්ද අඩු වෙලා තියෙන්නේ? ටග්ගල කැල්ලෙන් ගහලා බලන්න. 13200 9600ක් අඩු කරලා බලන්න මුදල් කීයද අඩු වෙලා තියෙන්නේ? 3600ක් මුදල් අඩු වෙලා. පුතේ මේ 15 මුදල් 3600ක් අඩු වෙලා ණයගැතිය වෙනස් වෙලා නැහැ. ණයගැතිය වෙනස් වෙලා නැහැ. තොගය මොකද වෙලා තියෙන්නේ පුතේ? පරිගණක තොග කියන්නේ විකුණන්න ගන්න බඩු ටික නේද? මොනවා වෙලාද? 3600කින් වැඩි වෙලා ලී බඩු වලට බලපාලා නැහැ, නහිමියන්ට බලපාලා නැහැ, ප්‍රාග්ධන්ට බලපාලා නැහැ නේද? එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? මුදල් ගෙවලා 3600ක විකුණන්න බඩු අරන් නේද? විකුණන්න ගන්න බඩු වලට අපි කියන්නේ මොනවා කියලාද? ගැනුම් කියලා. එහෙනම් වචන දෙකෙන් කියත හැකි එක මොකක් කියලාද? අත්පිට ගැනුම් කියයි කියලාද? 3600යි. ලියන්න මේ 15 අත්පිට ගැනුම් 3600යි. අත්පිට ගැනුම් 3600යි. අත්පිට ගැනුම් 3600යි. අත්පිට ගැනුම් 3600යි. පැහැදිලි නේද? අත්පිට ගැනුම් රුපියල් 3600යි. හරි. ඊට පස්සේ අත්පිට ගැනුම් වලින් පස්සේ අත්පිට ගැනුම් 3600යි. එමයි 15 ඊට පස්සේ මේ 16 මේ 16 මේ 16 නේ වැඩ කරන දිනයක් නේද? වැඩ කරන දින කියලා තියෙන්නේ. මේ 16 තියෙනවා. මේ 16 බලන්න මේ 16 මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. බලන්න මේ 16 මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ 16 මුදල් වෙනස් වෙලා නැහැ. මේ 16 මුදල් වෙනස් වෙලා නැහැ. ණයගැතිය වෙනස් වෙලත් නැහැ. තොගය මොකද වෙලා තියෙන්නේ? කියන්නකෝ. තොගය 35200 තිබ්බ එක පුතේ 31200 වෙලා තොගය 6000කින් වැඩි වෙලා නේද? ඒ තොගය 6000කින් වැඩි වෙලා. බඩු තොගය 6000කින් වැඩි වෙලා. හොඳටම තේරෙනවද? බඩු තොගය 6000කින් වැඩි වෙලා. නාහිමිය වෙනස් ලී බඩු වෙනස් වෙලා නැහැ. නාහිමියොත් 6000කින් වැඩි වෙලා. ප්‍රාග්ධන වෙනස් වෙලා නැහැ. මේ බඩු තොගය 6000කින් වැඩි වෙලා. නාහිමියෝ කියන්නේ අපි බේරන්න ඕනේ අපේ වගකීම් වැඩි වෙලා. වචන දෙකෙන් කියත හැකි. ඉතින් නැවත විකුණන්න ගන්න බඩු වලට ගැනුම් සල්ලි ගෙවලා නැහැ. එහෙනම් ණයට ගැනුම් රුපියල් 6000යි නේ. ණයට ගැනුම් රුපියල් 6000යි. ලියන්න ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. උත්තර ලියන්න ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. ණයට ගැනුම් රුපියල් 6000යි. හොඳටම පැහැදිලි නේද? හරි ඊළඟ එකට යමු අපි. ණයට ගැනුම් රුපියල් 6000යි. හරි ණයට ගැනුම් රුපියල් 6000යි. බලන්න ඊළඟ ප්‍රශ්නේ. මැයි 19 පුතේ 17 18 නිවාඩු ඇති. ඉරිදා සෙන්සුරාදා වෙන්නේ මැයි මාසේ 16න් පස්සේ 19යි. වැඩ කරන දින කියලා කිව්වනේ 17 18 සෙන්සුරාදා වෙන්නේ නැති. මැයි 19 ලියන්න. මැයි 19 මැයි 19 හරි. ඉතින් මැයි 19 ගනුදෙනුව මොකක්ද කියලා බලන්න. මැයි 19 ගනුදෙනුව මොකක්ද කියලා බලන්න. මැයි 19 ගනුදෙනුව බලන්න. ඉතින් මැයි 19 9600යි කියලා තිබ්බ 16 9600 මුදල් 13200 වෙලා මුදල් වැඩි වෙලා. කීයකින්ද පුතේ මුදල් වැඩිලා තියෙන්නේ? 3600කින් මුදල් වැඩි වෙලා. මුදල් 3600කින් වැඩි වෙලා ණයගැතියෝ 4000 තිබ්බ එක 3000 ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය. ඒගොල්ලෝ 3600කින් අඩු වෙලා. වෙන මොකටවත් බලපාලා නැහැ නේ. එහෙනම් මොකද්ද ඔය? ණයගැතියෝ අඩු වෙලා වාට මුදල් වැඩි වෙලා. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම රුපියල් 3600යි. 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 හරිද?
හරි ඊට පස්සේ ආයි මැයි 20 මැයි 20 මැයි 20 බලන්න ඉතින් මැයි 20 ගණන් දෙනව බලන්න මැයි 20 ගණන් දෙනව දේ 13 වෙනි 19 වෙනිදා 13.200 තිබ්බ මුදල් මැයි 20 7200 දක්වා අඩු වෙලා. උදේ මැයි 20 ගණදුනේ මුදල් 6000ක් අඩු වෙලා නේද? මුදල් 6000ක් අඩු වෙලා ණයගැතියෝ වෙනස් වෙලා නැහැ. තොගේ වෙනස් වෙලත් නැහැ. ගබඩා ලීබඩු වැඩි වෙලා. කීයකින්ද පුතේ ගබඩා ලීබඩු වැඩිලා තියෙන්නේ? ලීබඩු වැඩි වෙලා පුතේ. ව්‍යාපාරයේ තියෙන ලීබඩු වැඩි වෙලා 8400 16800 වෙලා. ලීබඩු 8400 වලට කියන්නේ 8400ක ලීබඩු අරන් අපි සල්ලි ගෙවලා තිබ්බේ 6000යි නේද? තාම මොනවද පුතේ? නාහිමි වැඩි වෙලාද බලන්න 2400කින්. ඔව්නේ. නාහිමි 2400කින් වැඩිලා. ඒ කියන්නේ පුතේ රුපියල් 8400ක් වන්නා ලීබඩු මිලදීගෙන. සල්ලි ගෙවුන්නේ නැද්ද වැඩක් නැහැ. මිල කියන්නේ වටිනාකම් වන්නේ මිම්ම. 8400ක් වන්නා ලීබඩු මිලදීගෙන සල්ලි වලින් ගෙවලා තියෙන්නේ කීයද පුතේ? 6000යි. ඉන් රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. පොඩක් දිගයි කියමු. මැයි 20 නේද? මැයි 20. රුපියල් 8400ක් වටිනා ලීබඩු මිලදී ගැනීම. 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 ඉන් රුපියල් 6000ක් අත්පිට ගෙවීම හා ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතිරි රුපියල් 2400 නාහිමියන්ට පසුව ගෙවීමට පොරොන්දු වීම. ඉතින් මේ හදන ගාණක් ඔයා මේ සතිය ඇතුළත 3 සැරයක්වත් ගෙදරදී හදන්න ඕනේ ඈ. ඒක ලියන එකක් ලියන්න ඕනේ. ඒකට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. 3 සැරයක්වත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක. ඔයා ක්‍රීඩාවක් කරනවා නම් සතියේ දවස් 7ක් ප්‍රැක්ටිස් කරනවානේ. එතකොට මේ ක්‍රීඩාව හොඳට පුළුවන් වෙන්නේ. එහෙනම් පුතේ මේක පුළුවන් වෙන්න නම් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ. සතියට දවස් 3ක්වත් අඩුම මේ කරපු ගාණක් ආයි හදන්න ඕනේ. ඒකට පුතේ ඔයාට ආයි කරද්දි හිත හිතින්න දෙයක් නැහැ. මේවා ටට්ටක් ගාලා මතක් වෙනවා. ඔයා දක්ෂයෙක් වෙන්නේ එතකොට. එතකොට ටක් ගාලා මේකක් දැක් ගමන් මේකනි කියලා තව මේ වගේ එකක් දැක් ගමන් මතක් වෙන්නේ එතකොට. 3 සැරයක්වත් අඩුම 3 සැරයක්වත් හදන්න ඕනේ. අඩුම. ඔය ලියන ඒවා ආයි ලියන්න කරපු දේ කරන්න. එතකොට පුතේ ඔයා දන්නේම නැතුව දක්ෂයෙක් වෙයි ඈ. පුහුණුව. ජයග්‍රහණය ලබන්නම් පුතේ පුහුණුව අත්‍යවශ්‍යයි. ජයග්‍රහණය ලබන්නේ පුහුණුව තුලින්. හරි. හරි අහගෙන ඉන්න. ඔය ක්‍රීඩකයන්ගේ ජීවිත වලින් පුතේ ගොඩාක් ඒ උදාහරණ ගන්න පුළුවන්. පුහුණුව තුලින් පුතේ ජයග්‍රහණය. එහෙනම් මෙතනත් පුතේ ඔයාගේ A level කියන්නේ හොඳම ක්‍රීඩාව තමයි A level. ඔයාගේ ජීවිතේ. ඒ නිසා මේක පුතේ පුහුණු වෙන්න මේ හදන දේවල් ප්‍රැක්ටිස් කරන්න. මේවා නැවත නැවත හදන්න. ඉගෙන ගන්න. ඒතර පුතේ ඔයා දක්ෂයෙක් වෙයි. නිකන් හිටියට දක්ෂයෙක් වෙන්නේ නැහැ. නිකන් හිටියට A level පාස් වෙන්නේ නැහැ. දැකලා ඇතිනේ. ඔයගොල්ලෝ බලන්න පුතේ කැම්පස් ගිය අයියලා අක්කලා ඉන්නවනේ ඔයගොල්ලන්ගේ. අවට ඉන්නවනම් ඒගොල්ලෝ කොච්චර මහන්සි වුණාද කියලා බලන්න A level වලට. රෑ නිදි මරාගෙන පුතේ රෑ නිදි නැහැ පාඩම් කරනවා. එළි වෙනකම් පාඩම් කරනවා. දවල් දවසම පාඩම් කරනවා. එහෙම ළමයි ටික තමයි පුතේ කැම්පස් ගියේ. වැඩ නොකරපු උන්ට පුතේ S එකක්වත් නැහැ විෂයන් තුනම ෆේල්. මං කිව්වේ 7000 ගානයි පුතේ 7000 8000 ගානයි පුතේ ඒ තුනේව තියෙන්නේ. F3 ඒවා තියෙනවා 28000 ගානක්. ඒ වැඩ නොකර ළමයි බහුතරයක් ඉන්නේ. වැඩ කරොත් පුතේ මට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඈ. හරි. මෙතන ඉන්නවනේ ආපු කට්ටියගේ කලින් ඇවිල්ලා පුතේ කැම්පස් ගියපු අයියලා අක්කලාගේ නංගිලා මල්ල මෙතන ඉන්නව ගොඩක්. ඒ කට්ටිය තමයි පුතේ මගේ පන්ති ගොඩක් එන්නේ.
ඔයගොල්ලෝ මතක් කරන්නේ අයියලා අක්කලා කොච්චර මහන්සි වුණාද කියලා. හරි. බලන්න පුතේ ඊට පස්සේ මෑයි 21 නේ ඊට පස්සේ අපිට තියෙන්නේ. මෑයි 20 නේ ඉවර මෑයි 21 මෑයි 21 මෑයි 21 ගන්න දෙනුවට එන්න. ඉතින් මෑයි 21 ගන්න දෙනුවට එමු අපි. 7200යි කියලා මෑයි 20 තිබ්බ මුදල් මෑයි 26 වෙදී 3600 දක්වා අඩු වෙලා 7200 3600 කින් මුදල් අඩු වෙලා නේද? ඉතින් මුදල් 3600 කින්ම අඩු වෙලා. හරි. මුදල් 3600 කින් අඩු වෙලා ණය ගැතිය වෙනස් වෙලා නැහැ. පරිගණක තොක් කියන්නේ විකුණන්න ගෙනා බඩු නේද? විකුණන්න ගෙනා බඩු 31200 30යි 600 වෙලා. උදේ බඩු තොගේ 600 කින් අඩු වෙලා. ආයේ ලී බඩු වෙනස් වෙලා නාහිමියෝ කියන බේරන්න ඕනේව නේද? අපි ණයට බඩු ගත්ත කට්ටිය නේද? ඒගොල්ලෝ 600 කින් අඩු වෙලා. එච්චරයි. සර් මේ 26 එක සර් කිව්වේ. 21 මගේ හරියද මම? ඔව් 21 මගේ. ඔව් 21 නේ පුතේ මම 26 කියේ 21 බලන්න. හරි. මම එකක් මගේ හරිය පුතේ. හරි. 21 බලන්න ඉන්නකෝ 21. 7200 තිබ්බ මුදල් 3600 වෙලා 3600න් අඩු වෙලා ණයගැතිය වෙනස් වෙලා නැහැ පරිගණක තොග වෙනස් වෙලා නැහැ ලී බඩු වෙනස් වෙලා නැහැ නා හිමියෝ අඩු වෙලා නේ නා හිමියෝ අඩු වෙලා පුතේ මං ගණදර මාරු කරලා බැලුවේ මෑයි 20 7200 තිබ්බ මුදල් 3600 අඩු වෙලා මුදල් 3600න් අඩු වෙලා නා හිමියොත් පුතේ මොකද වෙලා තියෙන්නේ 3600 කින් අඩු වෙලා මොකක්ද වෙලා තියෙන්නේ නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600. ලියන්න නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් 3600යි. හරිවනේ මෑයි 21 න් පස්සේ උදේ ආයෙ වෙලා තියෙන්නේ මෑයි 26 නේ. ඒ කියන්නේ 22 නැහැ 23 නැහැ 24 නැහැ 25 නැහැ වෙසක් වෙන්නේ නැති මේ මාසෙනේ වැඩ කරලා දින කියලානේ අපිට කිව්වේ එහෙනම් ලියන්න මේ 26 මේ 26 ලංකාවදී නිවාඩු ටික නම් ගන්නවා ආයි කිසි කරදරයක් නැතුව ඉතින් ලංකාව දිනු වෙන්නේ නැහැ මෙච්චර නිවාඩු තියෙද්දි ඉතින් වැඩ කරනවා මිනිහ තමයි දිනු වෙන්නේ හරිද වැඩ කරන රටවල් ඉතින් වෙන රටවල් වල පුතේ කැලෙන්ඩරයක් අරගෙන බලන්න රතු ඔයගේ රතු දින නැහැ නිවාඩු දින නැහැ රටවල හැමදාම වැඩ ඒකයි පුතේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ රටේ පුතේ නිවාඩු අප්‍රේල් මාසෙම වැඩක් නැහැ. අවුරුදු මැයි මාසේ වෙසක්. හරිද? ජූනි මාසේ පොසොන්. ඊට පස්සේ ඇසල පෙරහැරවල් ටික. ඒ නිවාඩුමයි අපේ රටේ. ඒතර පුතේ අපේ රට දියුණු වෙන්නේ නැත්තේ එතනින් ඈ. වැඩ කිරීමේ මානසිකත්වය පුතේ මිනිස්සුන්ගේ හදන්න ඕනේ. මිනිස්සු වැඩ කරොත් තමයි පුතේ මිනිස්සු දියුණු වෙන්නේ. වැඩ කරන ප්‍රමාණය තමයි මිනිස්සුන්ට ආදායම් ලැබෙන්නේ. මම නිකන් ගෙදරලා හිටියොත් පුතේ මට ආදායම් නැහැ. මම මහන්සිලා උදේවවා වැඩ කරොත් පුතේ මට ඒ වැඩ කරන ප්‍රමාණයට මට ආදායම් ලැබෙනවා. හරිද? එහෙනම් පුතේ මිනිහ දියුණු වෙන්නම් කරන්න තියෙන්නේ වැඩ කරන එක. හරි. ඔයගොල්ලෝ දැකලා නැද්ද පුතේ? අපිත් එක්කත් ඉන්නවා. අපිත් එක්ක කැම්පස් එකේ ඉඳලා පුතේ ආණ්ඩුවේ ජොබ් වලට ගියා. තාම එක තැන. හරිද? හැමදාම උදේ බෑග් එකක් අරන් යනවා, හවස ගෙදර එනවා. පඩි වැඩි වෙන්නෙත් නැහැ එකම පඩිය. දැන් උන්ගේ පුතේ බඩයි තට්ටේ විතරයි. එතන නිකම්ම වයසට ගිහිල්ලා. එක තැන දියුණුවක් නැහැ. හැබැයි සෙන්සුරායිද ගෙදර නිවාඩු 40 ගාණක් තියෙනවා. නිවාඩු වැඩ කරනවා අඩුයි. ඉතින් පුතේ පඩියත් අඩුයි එක තැන. නමුත් පුතේ අපි කැම්පස් එකේ ඉඳලා පුතේ අපි රජයේ ජොබ් වලට ගියේ නෑ. අපි මහන්සි වෙනවා. අපි සෙන්සුරායිදත් වැඩ. පොය දවසෙත් වැඩ. රෑ එළි වෙනකුණුත් වැඩ. ඉතින් පුතේ වැඩ කරන ප්‍රමාණයට අපිට ආදායම් හොඳ වාහනයක යන්න පුළුවන්. ඒ ලැබෙන්නේ පුතේ අපේ මහන්සිය. හරිද කිව්වද? එහෙනම් පුතේ තමන් මහන්සි වුණොත් ඒකට හරියන දේ තමයි ලැබෙන්නේ. දැකලාද බිස්නස් කරන කට්ටිය උතර වාහන අරගෙන දියුණු වෙලා ඉන්නවා ඇයි ඒ? එයා මහන්සි වෙනවා. කන්න බොන්න වෙලාවක් නැහැ. නමුත් ජොලි ඔය කොහේ හරි ජොබ් එකක් කරන එක්කෙනාට පුතේ ආදායම අඩුයි. පඩිය විතරනේ. එහෙනම් දියුණු වෙන්න නම් පුතේ වැඩ කරන්න ඕනේ ඈ. ලංකාව දියුණු වෙන්න එක හේතුවක් නැහැ පුතේ. නිවාඩු දින. වැඩ කරනවට වඩා නිවාඩු. හරි. මැයි 26ට එන්න. මුදල් පුතේ වෙනස් වෙලා නැහැ. කලින් දවසෙත් මුදල් 3600යි මැයි 26ත් මුදල් 3600යි. මුදල් වෙනස් වෙලා නැහැ. ණයගැතිය වෙනස් වෙලත් නැහැ. පරිගණක තොග වෙනස් වෙලා නේද පුතේ? පරිගණක තොග 31200 තිබ්බ එක
30යි 600 වෙලා. පරිගණක තොග කියන්නේ බඩු තොගය. විකුණන්න කෙනා බඩු පුතේ 600කින් අඩු වෙලා ආයි නාහිමියු නේද 600කින් අඩු වෙලා තියෙන්නේ. නාහිමියු කියනවා බේරන්න ඕනේ. මොකද්ද පුතේ ගන්න දෙනුවද? දේ නාහිමියු අඩු වෙලා 600කින් පරිගණක බඩු තොගයත් 600කින් අඩු වෙලා. කට්ටිය කියනවා මෙහෙම නාහිමියන්ට මේ බඩු තොගයෙන් ගෙවීම කියලා. දේ එහෙම ගෙවන්නේ නැහනේ. නාහිමියන්ගෙන් පුතේ මේවා ගත්තේ ඒගොල්ලන් ගත්තේ වට ඒගොල්ලන්ට මොයි බඩු ටික දීලා හරියනවද ගෙවන්න තියෙන ඒවට? නෑ ඒක නෙමෙයි. මොකද්ද ඕක? ඕක මොකද්ද? පුතේ විකුණන්න ගත්ත බඩු එක්ක මොන හරි සවුත්තු බඩු එවලා නැත්නම් අපි ඉල්ලුවට වඩා වැඩියෙන් එවලා නැත්නම් කල්ලිකුත් වෙන ළඟේව එවලා නැත්නම් දැන් තියෙන මෝස්ත්‍රය නෙමෙයි අපි එවලා තියෙන්නේ. මොකද කරන්නේ අපි ඒ ටික ආපහු හරවලා යවනවා. ණයට බඩු පුතේ අපි නාහිමියෙන් ගත්ත තමයි. මේ 600ක් අපිට අනවශ්‍යයි. අපි ඒක ඒගොල්ලන්ට ආයි හරවලා යවනවා. ඔකට කියන්නේ පුතේ ආපසු හරවා යවුම් රුපියල් 600යි. 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 හරි. ආපසු හරවා යවුම් රුපියල් 600යි. උතන පැහැදිලිනේ? ආපසු හරවා යවුම් රුපියල් 600යි. හරි අපි ඉවර කරේ මේ 26 දැන් මේ 27ට එන්න. මේ 27 මේ 27 හරිද මේ 27 ගණන් දිනුවට එන්න. මේ 27 ගණන් දිනුවට එන්න. මේ 27 මුදල් වැඩි වෙලා නේ. පුතේ 26 වෙනිදා 3600 තිබ්බ මුදල් 4800 වෙලා මුදල් 1200කින් වැඩි වෙලා මුදල් 1200කින් වැඩි වෙලා ණය ගැතියොත් වැඩි වෙලානේ මුදල් 1200කින් වැඩි වෙලා ණය ගැතියොත් වැඩි වෙලා ණය ගැතිය 1200 6000 ණය ගැතිය 4800 වෙලා එතන මුදල් 1200කින් වැඩි ණය ගැතිය 4800කින් වැඩි වෙලා අපිට සල්ලි 1200ක් හම්බෙලා ලැබෙන්න ඕනේ ගාන 4800කින් වැඩි වෙලා තව බඩු තොග මොකුත් වෙලා නැහැනේ බඩු විකුල්ලා නැහැ එතාම මෙහෙම කඩතු පටන් ගත්තේ නෑ කිව්වනේ. ලී බඩු මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. ලී බඩු කියන්නේ මොකද? අපි පාවිච්චියට ගෙනාවු ලී බඩු. ඉතින් මේවා ගෙනාවේ නැවත විකුණන්න නෙමෙයි. නමුත් අපිට වැඩි නම් අපි අයින් කරනවා. දැන් මේක පරණම් අපි අයින් කරලා අලුත් එකක් ගේන්න තියෙන එක අයින් කරනවා. වාහනයක් ගෙදර පාවිච්චි කරන වාහනය ගැන හිතන්නකෝ. හරි වාහනේ ගත්තේ නැවත විකුණන්න නෙමෙයි. නමුත් මේ වාහනේ අපිට අලුත් එකක් ගන්නවා පරණ එක විකුණනවා. නැත්නම් ඒක දැන් අපිට අනවශ්‍ය නම් අපි ඒක අයින් කරනවා. ඒ වගේ මෙතන ලී බඩු අයින් කළා පුතේ 16800 ලී බඩු 10800 වෙලා ලී බඩු 6000ක ලී බඩු අයින් කළා නේද? ඉතින් 6000ක ලී බඩු අයින් කරලා 6000ක ලී බඩු අයින් කරලා 6000ක ලී බඩු අඩු වෙලා නාහිමිය වෙනස් වෙලා නැහැ ප්‍රාග්ධනය වෙනස් වෙලා නැහැ පුතේ ප්‍රාග්ධනය වෙනස් වෙලා නැහැ. එහෙනම් මට එතනින් කියන්න 6000ක ලී බඩු වික්කේ කීයකටමද? 6000ක ලී බඩු වික්කේ කීයටමද? 6000ටම. ඒ කොහොමද එහෙම කිව්වේ? පුතේ 6000ක ලී බඩු 6000ට වඩා වැඩි ගානකට වික්කනම් 7000කට වික්කනම් ලාභයිනේ 1000. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ 1000. ප්‍රාග්ධනය වෙනස් වෙලා නැහැ. 6000ක ලී බඩු 5000කට වික්කනම් පුතේ 5000ක් අලාභයි. එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනේ. අඩු වෙලා නැහැ. එහෙනම් මෙතන 6000ක ලී බඩු විකුණලා තියෙන්නේ කීයකටද පුතේ? 6000ටම. ලාභයක් නැහැ. ප්‍රාග්ධනය වෙනස් වෙලා නැහැ. එහෙනම් 6000ක ලී බඩු 6000ට වික්කට පුතේ ඔයාලට මුදල් ලැබිලා තියෙන්නේ කීයද? 1200යි ඉතුරු 4800 ණය ගැතියෝ පස්සේ දෙන්නම් කියලා නේද? ඒක නේද? ගනුදෙනු. ඔව්. ලියන්න රුපියල් 6000ක් පිරිවැව් ලී බඩු රුපියල් 6000ක් පිරිවැව් ලී බඩු රුපියල් 6000කට විකිණීම. රුපියල් 6000ක් පිරිවැව් ලී බඩු රුපියල් 6000කට විකිණීම. මේයි කවද්ද පුතේ? මේයි 27 නේ. රුපියල් 6000ක් පිරිවැව් ලී බඩු රුපියල් 6000කට විකිණීම. රුපියල් 6000ක් වූ ලී බඩු රුපියල් 6000කට විකිණීම. in rupial කීයද? in rupial 1200ක් අත්පිට ලැබීම හා
ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබීම හා ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබීම හා ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබීම හා ඉතිරි රුපියල් 4800 ඉතිරි රුපියල් 4800 ඉතිරි රුපියල් 4800 ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය පසුව ගෙවීමට පොරොන්දු වීම ඉන් රුපියල් 1200ක් අත්පිට ලැබීම හා ඉතිරි රුපියල් 4800 ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම ණයගැතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම හරිද පැහැදිලිද ඔක්කොටම අන්තිම ගනුදෙනුව මැයි 28 කියන්නේ මැයි 28 මැයි 28 ගනුදෙනුව බලන්න මුදල් 4800 තිබ්බ එක 1200 වෙලානේ මුදල් 4800 තිබ්බ එක 1000 මුදල් අඩු වෙලා කීයකින් මුදල් අඩු වෙලාද පුතේ 3600කින් මුදල් අඩු වෙලා මුදල් 4400 තිබ්බ එක 1000 මුදල් 3600කින් අඩු වෙලා හරි මුදල් 3600කින් අඩු වෙද්දී තව කොටද බලපාලා තියෙන්නේ ප්‍රාග්ධනය 3600කින් අඩු වෙලා. ඉතින් ප්‍රාග්ධනය අඩු වෙන්න හේතු දෙකක් බලපානවා. මොනවද? ගැන්ලි වියදමුයි. ඉතින් මේකේ මොකද්ද කියලා තමයි ව්‍යාපාර කටයුතු මෙහෙයුම් කටයුතු පටන් ගන්න සත්ත්වේ වියදම් තියෙන්න පුළුවන් නේ. ගැන්ලිත් තියෙන්න පුළුවන්. තාම මේක මොකද්ද කියන්න බෑ පුතේ. මේක දෙකම කියත හැකි අපිට. මෙහෙයුම් වියදම් රුපියල් 3600යි නැත්තම් මුදල් ගැන්ලි රුපියල් 3600යි. දෙකෙන් එකක් වෙන්න බෑ පුතේ. මොකද්ද කියලා හොයාගන්න විස්තර දීලත් නැහැ. දෙකම ලිව්වත් හරි අපි කල්ලියමු. මුදල් ගැන්ලි රුපියල් 3600 කියලා. මුදල් ගැන්ලි රුපියල් 3600යි කියලා. මුදල් ගැන්ලි රුපියල් 3600යි කියලා. හරි. මේ ගානත් ඉවරයි. අද ගණන් දෙකක් කරා අපි. පුතේ 11 වෙනි ගාන මම ඔයගලන්ට ගෙදර වැඩ දෙනවා. 11 වෙනි ගාන පුතේ ටියුට් එකේම කරන්න එපා. ඔයා පොතේ ඕක ලියලා කරන්න බලන්න 150ක් ළමයි වරද්දනවා. ඕකේ කරන ක්‍රමයේ 150ක් වරද්දනවා. පුතේ ගනුදෙනුව ලියන්න කිව්වොත් එකක් ගනුදෙනුවෙන් පස්සේ ශේෂ ලියන්න කිව්වොත් එකක්. ඒක තේරුම් අරගෙන පොතේ ලියලා ලාභන සති පන්ති කරලා ටියුට් එක හරි කරත හැකිනේ. ඉතින් පොතේ ලියලා ඔය ප්‍රශ්නේ හදලා තියන්න. පහස් දානවන්නේ විස්තරාත්මක සමීකරණයේ එකිනෙක දිනේ ගනුදෙනුව ගැලපූ පසු වටිනාකමයි. ගනුදෙනුව පසු වටිනාකම කියන්නේ ශේෂ. ඒතර ඔය දීලා තියෙන්නේ ශේෂ ගනුදෙනුව නෙමෙයි. පැහැදිලිද? එකිනෙක ගනුදෙනුව සැලකින්න ගැන අදාළ ස්ථානට පිළිතුරු ගණනය කරන්න. සිදු ගනුදෙනුව පහක් දැක්වේ කියලා ගනුදෙනුව හයක් දීලා පුතේ ශේෂණේ ලියන්න තියෙන එතකොට ගනුදෙනුව නෙමෙයි ඈ. කල්පනාවෙන් ලියන්න ඕනේ. ඉතින් ඕක ගෙදරදි කරලා තියන්න. ඒතකොට ලබන සතිය අපිට උත්තර බලන්න පුළුවන්. ඉතින් ඒතකොට ලබන සතියේ පන්තිය එතකොට මම ඉරිදා කරන්නේ නැහැ. හරි. ඉතින් ඉරිදා මම උදේ 7:00 ඉඳලා වගේ පුතේ පන්තිය කරන්නේ. හරිද? ඒතකොට පුතේ ඔයගලන්ට එද්දි හරි වෙහෙසයි මටත් මේ ඔන්ලයින් උගන්න එක හරි වෙහෙසයි. ඒ නිසා ඉරිදා හොඳයි පුතේ. මේ අඟහරුවාද උදේ 8 විතර නිකන් ඉන්න ඕනේ නම් අපි 4න් පටන් ගමුද. ඒතකොට උදේ පාන්දර ඉවර කරාම දවස ඕගලන්ට ඉතුරුයි. ඒ නිසා පුතේ ලබන සතියේ අඟහරුවාදම් පන්තිය කරමු අපි. අඟහරුවාද උදේ 7ටම කරමු. හරි. අඟහරුවාද උදේ 4ටම පන්තිය කරමු. පුතේ ඔයගලගේ අලුත් යාළුවෙන් පන්තියට සම්බන්ධ වෙන්න උවමනාවක් තියෙනවා නම් කියන්න. ඒගොල්ලන්ට පුතේ මට ඔයගොල්ලෝ ගාව තියෙනවා මගේ නම්බරේ. ඒගොල්ලන්ට මැසේජ් එකක් දාන්න කියන්න. ඔය අවිස්සාව වෙලා අවටින් ළමයිට පුතේ ආයතනට ඇවිල්ලා දැන් ටියුට් ගන්න පුළුවන්. හරිද? මුල් ඒවා ටික ගැන හිතන්න එපා පුතේ. හැමතිස්සෙම ගිය දේ ගියා. දැන් කරන තැන ඉඳලා පටන් ගමු. ඔයගලන්ට මුල් ටික පුතේ මම ආයි කරලා දෙනවා. තාම ඔයගොල්ලෝ රිසාසාවෙත් නැහැනේ පුතේ. ආයි මුල් ටිකක් කරලා දෙනවා. පුතේ මේ ගණන් අද ගණන් දෙකක් ඇදුවානේ. ඔක 3-4 සැරයක් ගෙදරදී හදන්න. මේක රෙකෝඩින් එක පුතේ. ඉතින් මම රෙකෝඩින් එකම තමයි දාන්නේ. මම ඊට පස්සේ පුතේ ඒක පොඩ්ඩක් එඩිට් කරලා දාන්න බලන්නම් අනවශ්‍ය දේවල් ටික කපලා. දැන්ට පුතේ මම අද මේක රෙකෝඩින් එකම YouTube එකට දාලා ඔයගලන්ගේ group එකට link එක දාන්නම්. එතකොට පුතේ ඔයගලන්ට මගේ හැරිච්ච තැනක් තිබ්බොත් බලා ගන්න පුළුවන්. සිග්නල් නැති වෙලා මොනවා හරි වුණොත් එහෙම බලා ගන්න පුළුවන්. හරි. ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ
ප්‍රශ්න මොකුත් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න මොකුත් නැහැ නේද පුතේ? හරි. මේ ටියුට් එක නැති කට්ටිය පුතේ පොඩ්ඩක් ගන්න. හරි. එහෙනම් මම හිතනවා අදට කරපු වැඩ ටික තේරුණායි කියලා පුතේ. ප්‍රශ්න මොකුත් නැහැ නේද ඔයගලන්ට? ඔය ටික පුතේ ආයෙසරයක් හදන්න. අහන්න පුතේ. 11 වෙනි ගාන හදන විදිහ චුට්ටක් ආයෙ කියලා දෙන්න. පුතේ 11 වෙනි ගාන කියන්නේ 10 වෙනි ගාන වගේමයි. දැන් අපි අර 9 වෙනි ගනුදෙනුව ලිව්වේ පුතේ ගනුදෙනුව ලිව්වේ අඩු වැඩිවීම ධන ඍණනේ දැම්මේ. නමුත් 10 වෙනි ගනුදෙනුව පුතේ දවස ගාන ශේෂ ටික නේද තිබ්බේ. දවස ගාන ශේෂ. එතකොට මේකෙත් තියෙන්නේ පුතේ ගනුදෙනුව නෙමෙයි ලියන්න තියෙන්නේ ගනුදෙනුවෙන් පස්සේ ශේෂය. පැහැදිලිද? ගනුදෙනුවෙන් පස්සේ ශේෂය. ගනුදෙනු ටික දීලා ඔයා ලියන්නේ ගනුදෙනුව නෙමෙයි ගනුදෙනුවෙන් පස්සේ ශේෂය ලියන්නේ. හරි. ඒක ගෙදරදී හදලා තියන්න. ඒතර අපි ලබන සතියේ උදේ පාන්දර ඒක බලන්න පුළුවන්. හරි. පුතේ මං කිව්වේ මේ පාඩම ආයි මම මේ බ්‍රහස්පතින්දා දවල් 1ට පටන් ගන්නවා පන්තියක. අර පිළියන්දල ළමයිට ඕගොල්ලන්ට කාට හරි අවශ්‍ය නම් ඔයගොල්ලෝ යාළුවෙක් කවුරු ඉන්නවනම් පුතේ මට මැසේජ් එකක් දාන්න කියන්න මම ඒගොල්ලන් ලින්ක් එකවන්නම්. මුල් ගණන් ටික. මුල ඉඳලාම. වත්කමක් කියන්නේ මොකද්ද? වක්කීමක් කියන්නේ මොකද්ද? ඒ ටික ඉඳලාම ගණන පටන් ගන්නවා මේ බ්‍රහස්පතින් දවල් 1ට. හරි. එහෙනම් වෙන මොකද ඔයගලන්ට ගැටලු නැහැ නේ පුතේ? හරි. පුතේ එහෙනම් ආයි දැන් අපි දිගටම ඉස්කෝලේ පටන් ගන්නකම් ඔයගලන්ගේ පන්තිය කරන්නේ අඟහරුවාදා උදේ 7ට. උදේ 7ට. ඊට පුතේ ඒක හොඳයි. ඉරිදාට වඩා පුතේ මේ වෙලාව අපිට පහසුයි. ඉතින් සිග්නල් අවුලක් නැහැ පුතේ. ඉරිදා පුතේ ගොඩාක් පන්ති මේවට කරනවා. ඒ නිසා සිග්නල් අවුලක් තියෙනවා. ඒකයි ඒ වෙන්නේ. දැන් අවුලක් නැහැ පුතේ. එහෙනම් දැන් අදට මෙතනින් පන්තිය මම නතර කරනවා. එහෙනම් ලබන අඟහරුවාදා උදේ 4 පුතේ ඉතුරු ටික කතා කරමු.